ආදරණීය අම්මේ තාත්තේ දයාපත් සහෝදර සහෝදරිය දුව දරුවනේ මීළඟ බලය තේමාව යටතේ අපි පවත්වන ජනහම් මාලාව අපි ඉදිරියේදී කුමක්ද කරන්න යන එහෙම නැත්නම් මීළඟට බලය කාටද ගන්නෙ කොහොමද ගන්නෙ කා සඳහාද බලය කියන එක තමයි අපි සාකච්ඡා කරගන්න සූදානම් වෙන්නේ. මීළඟ බලය කාටද කියද්දී දැන් තියෙන බලය එහෙම නැත්නම් මීට කලින් තිබුණු බලය කාටද තිබුණේ කියන එක අපි සුට්ටක් කතා කරගන්න ඕනකම තියෙනවා. අපි ඉතිහාසය ගැන කතා කරද්දී මෑත ඉතිහාසයේ 1948 පස්සේ බලය හුමාරු වෙන ගැන කතා කරනවා. අපේ රට විජාතිකයන්ට එහෙම නැත්නම් සුද්ධට යටත් වෙලා තිබිලා මේ රට බලය දීලා එහෙම නැත්නම් කියන විදිහට නිදහස දුන්නා කියන කියද්දී අපි විශ්වාස කරනවා ඒක නිදහස නෙවෙයි කියලා. එහෙම දීලා එක්සත් ජාතික පක්ෂයට බලය දීලා යනවා. සේනා නායකවරු මේ රටේ බලය ගන්නවා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේම බල අරගලයක් නිසා බණ්ඩාරනායකලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදාගෙන යනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ගන්නවා. මේ විදිහට මාරුවට එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දානහඬු බලය ගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම 1977 කාලේ මේ රටේ තිබුණු බරපතල තත්ත්වයන් එක්ක ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඒ කාලේ මේ රටේ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහිල්ලා ඒක ඇතුලේ මර්ධනයට ලක් වෙද්දී ඒකත් පාවිච්චි කරගෙන අද වගේම ආහාර ප්‍රශ්න එහෙම නැත්නම් රටේ තිබුණු ආර්ථික ප්‍රශ්න මැදිහත් වෙලා ජේ.ආර්. ජයවර්ධන 1977 බලය ලබා ගන්නවා. ඊට පස්සේ පක්ෂ වගේම පුද්ගලයෝ බලයට එනවා. එනිසා ජේ.ආර්. ජයවර්ධන රටේ නොක්ක වුණා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්ද බලයෙන් ඇවිල්ලා ඊට පස්සේ ඡන්දයක්වත් නොතිය බලහත්කාරයෙන් අපේ රටට ජනාධිපති ධූරයක් හඳුන්වා දීලා ප්‍රථම විධායක ජනාධිපති වෙනවා. ව්‍යවස්ථාවන් හදා ගන්නවා. රටේ පාලන බලය Tamanට ඕන විදිහට අතු කර ගන්නවා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයා ඒ එක්සත් ජාතික පක්ෂය අපි දන්නවා 88 89 ඉතිහාසයේ ඉතාමත්ම නරක කාලයක් 60000කට වැඩිය තරුණ තරුණියන් මේ බිම මරලා දැම්මා. ඒක පාවිච්චි කරලා ඊළඟට සූර්යකාන්ත මිනිවලවල් ගොඩ දාන්න ගිහිල්ලා නූතන විහාර මාදේවී කියාගෙන චන්දිකා බණ්ඩාරනායක මේ රටේ බලයට එනවා. එයින් පස්සේ අපි දන්නවා ඒ ඉතිහාසයේ පුරාම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ එහෙම නැත්නම් පොදු ජනසත් පෙරමුණ සම්දාන ඇතුළේ බලය ලබා ගන්නවා. ඊට පස්සේ ආපහු තමන්ගේ බලය තමන්ට ලැබෙන බලය මැදි කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා එළියට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ සම්දානයක් හදාගෙන මේ රටේ බලය ලබා ගත්තා. අවුරුදු 5ක කාලයක් ඇතුලේ ඔබ දැක්ක එකත් වෙනවා. ඉතිහාසයේ බරපතලම මංගොල්ල මහ බැංකු මංගොල්ල ඒ වගේම පාස්කු ප්‍රහාර මේවා පාවිච්චි කළා රට එහෙම නැත්නම් අපිට රටක් ඕන කන්න නැතුණත් අපිට රටක් ඕන කියලා. එහෙම නැත්නම් රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් ඇවිල්ලා Tamanට මේ රටේ වැජබෙන්න ඕන කරන දේශපාලන ක්‍රියාවලියක් තමයි පවත්වා යන්නේ. ඔබ දකින්න ඇති මේ පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙන්න කියලා ආපු ගෝඨාභය ජනාධිපතිවරයා අද වෙනකොට පාස්කු ප්‍රහාරය ඉදිරිපත් කර කොමිෂන් සභාව වාර්තාවත් ඉදිරිපත් කරන්නේ නැහැ. එනිසා අද ජාත්‍යන්තරයට දක්වා යනවා කාදිනල් ඇතුළු හිමිවරු පාර උද්ඝෝෂණ කරනවා Tamanට යුක්තිය ඉටු කරන්න කියලා. හැබැයි බලයට ආවේ එයාට දඬුවම් දෙනවා කියලා. මහා බැංකු වංකාව රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට දඬුවම් ලබා දෙනවා කියලා ඇවිල්ලා ඊයේ පෙරේද වෙනකොට රවි කරුණානායකලා චෝදනා 11කින් නිදහස් වෙනවා. ඉතුරු චෝදනාත් ඒ යටතේම හෙට අනිද්දා නිදහස් වෙනවා. අපි ආපු විදියට ඉතිහාසයේ පළවෙනි වතාවට අත්හදා බලන නඩු දානවා. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව දාන්නේ අත්හදා බලන නඩුව. එහෙම තමයි කියන්නේ. ඉතින් මේක තමයි මේ ඉතිහාසයේ බලය ලබා ගත්ත විදිය. ඉතින් ඔබ හිතන්න අපේ පුදුම සහෝදරයෙක් කියයි අපි මාරුවට මේ රටේ එක එක පක්ෂ වලට බලය දුන්නා, එක එක පුද්ගලයන්ට බලය දුන්නා. හැබැයි මේ දීපු බලය
ජනතාවට සේවයක් කරාද එහෙම නැත්නම් ඒගොල්ලෝ සේවයක් කරගත්තද කියන එක තමයි හිතන්නේ. අපේ ප්‍රශ්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසඳයි කියලා බලන් ඉන්න එහෙම ඉන්න සමාජයක් ගොඩනගන්න නෙමෙයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා ඉතිහාසයේ මේ මෑත කාලේ ගත්තොත් මේ රටේ ජයග්‍රහණයෙන් ගත්තේ සියලු ජයග්‍රහණයෙන් ගත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ නෙවෙයි පාරේ. ඊයේ පෙරේද ගත්තු කොතලාවල පනතාව විධායක බලය තියෙනවා 3-2කට වඩා බලයක් තියෙනවා අපි දැක්ක මේ අයවැය ඇතුලේ. ඊට පස්සේ හමුදා බලය පොලිස් බලය මේ සියල්ල තියාගෙන තියෙද්දි පාර්ලිමේන්තුව ඇතුලේ කිසිම මැදිහත් වීමක් කළ ජයග්‍රහණය කරන්න බැරි වෙලා තියෙද්දි පාරේ සටන් කරලා කොතලාවල පන්ත යම් මත්තමකට පස්සට දාන්න පුළුවන් වුණා. ඊට කලින් තිබු සයිඩම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පනත පාර්ලිමේන්තුව ඇතුලේ මොනවද කරේ? පාර්ලිමේන්තුව ඇතුලේ කිසි දෙයක් කරන්න බැරි වුණා. ජනතාව පාර්ට බැල කරපු අරගලයක් ඇතුලේ ඒක ජයග්‍රහණය කරා. ඉතිහාසයේ ඒ වගේම තමයි අපි දන්න අනාගතයේත් එහෙම තමයි කරන්න වෙන්නේ. අපේ ගමේ ප්‍රශ්න ටික ගත්තත් මේ ගමේ අපි පත් කරපු පාලකයා ඇවිල්ලා අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නද කියලා හොයලා බලන්න. අපි පත් කරපු පාලකයා ඇවිල්ලා අපේ ප්‍රශ්න වලට උත්තර දුන්න අපිට පාර්ට බැලලා අරගලයන් කරලා තමයි අපේ ප්‍රශ්නත් විසඳ ගන්න පුළුවන්. මේ වටේම පෞගේ කාලේ තිබ්බ ප්‍රශ්න ගත්තොත් ඒවට උණගස්සලේ පාර හදා ගන්න ගිහින් කැගිරිස්කන්දේ පාර හදා ගන්න ගිහින් හයිවේ එකේ ප්‍රශ්නදී මේ හැම එකේදී මිනිස්සු පාර්ට බහල කරලා අරගලයක්. ඉතින් අපි ඡන්ද දීලා පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශ සභාවට අපේ බලය දීලා අපි මිනිස්සු යාල මොකද්ද කරලා තියෙන්නේ? ඒ නිසා අපි බලය දීලා පාර්ලිමේන්තුවේ ආයත යවලා අපි ගෙදරට වෙලා ඉන්නවා අපේ ප්‍රශ්න වලට උත්තර නැහැ. අපි එන්න පීඩාවට ලක් වෙලා තනවා. එන්න බරපතල අර්බුදයන් වලට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් අපි මීළඟට එහෙම නොවන බලයක් හදන්නේ කොහොමද? එහෙම නොවන බලයක් හදන්නේ මොන විදියටද? ඒක හදා ගන්න ඕන කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න ඕනකම තියෙන්නේ. එහෙනම් මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරන්දෙනි අමරකීර්තිගම ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරයා ඔබ අමදන් වේලාවේ අපිත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කාර්යක සභික පුදු ජයගොඩ සහෝදරයා ඒ සහෝදරට ආරාධනා කරනවා ඔබ අමතන නිසා. මීළඟ බලය ජනාමන්ත්‍රණය විදිහට අපි රට පුරා විවිධ ප්‍රදේශවල ගම්මාන මට්ටමින් නගරවල සම්මන්ත්‍රණ මට්ටමින් මේ ගෙනියන වැඩසටහන සඳහා අද මේ කරන්දෙනිය අමරකීර්තිගම ප්‍රදේශයේ 32 වත්ත මේ එකතු වෙලා ඉන්න සියලුම මව්පියවරුන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි වේදිකාවේ සිට සහෝදර දෙදෙනාත් ඇතුළු දැන් මට කලින් කතා කරපු සහෝදරයා සැලකියුතු මට්ටමට විස්තර කරා අපි ඉන්නේ මොන වගේ අරුබුදයකද කියලා. ඒ අරුබුදය මම හිතන්නේ අපි වැඩියෙන් උදාහරණ සහිතව කියන්න අවශ්‍ය නැහැ. අරුබුදේ මොකක්ද කියලා මෙතන ඉන්න ඔබ හැමදෙනාම දන්නවා. ආර්ථික අරුබුදේ ගත්තොත් එහෙම ආර්ථික අරුබුදේ මොකක්ද කියලා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ආර්ථික විශේෂඥයන්ගෙන් අහන්න දෙයක් නැහැ. ආර්ථික අරුබුදේ මොකක්ද කියලා කුස්සියට ගියාට පස්සේ අපිට හොයාගන්න පුළුවන්. අපි අරගෙනම අපේ ගෙවල් වල කුස්සියේදී අත්දැකීමින් ඉන්නවා මොකද්ද මේ මොහොතේ අපි මුණ දෙන ආර්ථික අරුබුදේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පහුගිය කාලය ඇතුලේ ජීවන වියදම බඩු මිල අධික වේගකින් වැඩි වුණා. කොච්චර වේගකින් වැඩි වුණාද කියනවනම් අන්තිමට රජයේ පව පිළියමක් තිබුණා. 4 දෙනෙක්ගෙන් යුක්ත පවුලක් තමන්ගේ ආහාර ද්‍රව්‍ය සඳහා කරන වියදම සැප්තැම්බර් මාසයේ කලකට වඩා ඔක්තෝබර් මාසයේ රුපියල් 6000ක් වැඩිපුර වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ ගෑස් වලට හරි විදුලි බිලට හරි අනිකුත් දේවල් වලට නෙමෙයි. ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා කලින් කරපු වියදමට වඩා රුපියල් 6000ක් ඔක්තෝබර් මාසෙදී අලුතෙන් වියදම් කරන්න වුණා. ඒ තරමේ බඩු මිල වැඩිවීමක් වෙලා තිබුණා සැප්තැම්බර් මාසෙට වඩා ඔක්තෝබර් මාසෙ. ඇත්තටම ඔක්තෝබර් මාසෙට වඩා බරපතලයි නොවැම්බර් මාසෙ. නොවැම්බර් මාසෙ තමයි අර එළවලු මිල අධික ලෙසින් ගියේ. බෝංචි කිලෝ එක රුපියල් 620ට 630ට ගියේ. කැරට් කිලෝ එක රුපියල් 550ට ගියේ. තක්කාලි කිලෝ එක රුපියල් 600ට ගියේ නොවැම්බර් මාසෙ. එතකොට නොවැම්බර් මාසය ඇතුලේ බඩු මිලේ වැඩිවීම තාම ගණන් හදපෙක එළියට ඇවිල්ලා නැහැ. සමහර විට රුපියල් 10000ක් විතර ආහාර සඳහා වැඩිපුර වියදම් කරන්න වෙච්ච තත්ත්වයක් ඇති ඔක්තෝබර් මාසෙට වඩා නොවැම්බර් මාසෙ. කොහොමද ආසන්න මාස 3 ගත්තට පස්සේ පවුලකට කෑමට කරන වියදම
කෑම සඳහා කරන වියදම රුපියල් 10-15000කින් වැඩි වුණා මේ ගෙවිච්ච මාස 3 ඇතුළත. ප්‍රශ්න තියෙන්නේ අපි කාගේද ආදායම් මේ මට්ටමින් වැඩි වුණේ කියන්නේ. අපි කාගේවත් ආදායම් මේ මට්ටමින් වැඩි වුණේ නැහැ. අපි කාගේවත් ආදායම් මාසෙකට රුපියල් 10-15000කින් වැඩි වුණේ නැහැ. ඒ කියන්නේ අපි කන කෑම පිගානේ ක්වොලිටි එකේ ඉඳලා දැන් වැටලා තියෙන කෑම පිගානේ ප්‍රමිතියම වැටලා තියෙනවා. දැන් ඉස්සරහට මේක තව වැටෙන්න නියමිතයි. මොකද ඉදිරියේදී මීටත් වඩා ආහාර හිඟයක් එන්න නියමිතයි. දැන් මේ ආණ්ඩුව පහුගිය දවස්වල රසායනික කෘෂිකර්මාන්තයේ කාබනික කෘෂිකර්මාන්තයට හරවනවා කියලා ලොකු නාටකමක් නැහැ. ඒක ඔය විදිහට එක රයින් ගැසට් නිවේදන වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආණ්ඩුව බොහොම කඩිකුලප්පුවකින් මැදිහත් වෙලා එක රයින් මෙච්චර කල් ආපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය එක රයින් කාබනික ප්‍රතිපත්තියක් බවට හරවනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ගොවිතැන් කරගන්න බැරි වෙච්ච එක. මේ සැරේ මහකන්නේ ගත්තොත් එහෙම මහකන්න විශාල අස්වනු අඩුවක් වෙන්න නියමිතයි. ඒ සාමාන්‍යයෙන් මහකන්නට වී මෙට්‍රික් ටන් ලක්ෂ 30ක් විතර සාමාන්‍යයෙන් හම්බ වෙනවා. දැන් අවසාන මහකන්නේ ගත්තොත් එහෙම වී මෙට්‍රික් ටන් ලක්ෂ 31ක් හම්බුණා අවසාන මහකන්න. හැබැයි මෙවර මහකන්නේ අස්වන්න මේ වී මෙට්‍රික් ටන් ලක්ෂ 20ක් දක්වා පහත වැටිය හැකි කියලා තමයි දැනට අනාවැකි කියලා තියෙන්නේ. ඒ කියන්නේ 130ක විතර අස්වන්න අඩුවක් වෙන්න නියමිතයි. ප්‍රශ්න තියෙන්නේ දැන් කෝටි 2කට වැඩි ජනගහනයක් ඉන්නවා ලංකාවේ. මේ මිනිස්සුන්ට කන්න දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙම ලබන අවුරුද්දේ තියෙනවා. කන්නේ කොහොමද කියන අරුබුද එනවා. දැන්ට නම් මැටි ඇමතිවරු කියනවා පිටරටින් ගෙනල්ලා දෙන්නම් කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ රසායනික පොහොර යූරියා ගෙන්නන එක නැවැත්තුවේ ඔය කියන කාබනික පොහොර ප්‍රතිපත්තියක් නිසා නෙවෙයි යූරියා ගෙන්නන්න සල්ලි නැති නිසා. යූරියා ගෙන්නන්න ඩොලර් ටික නැතුව ඩොලර් ඉතුරු කරගන්න තමයි යූරියා ගෙන්නන එක නැවැත්තුවේ. යූරියා ගෙන්නන්න සල්ලි නැතුව හාල් ගෙන්නන්න සල්ලි තියෙන්නේ. අනිත් එක යූරියා ගෙන්නන එක නතර කරනකොට මොකද්ද ඒකට හේතුව විදිහට කිව්වේ? හේතුව විදිහට කිව්වේ මේ කෑම වලට වස විස එකතු වෙනවා. මේ රසායනික පොහොර දාපුවාම ඒ නිසා තමයි කිව්වා පොහොර ගෙන්නන එක නැවැත්තුවේ. එතකොට ඒ නිසා නම් පොහොර ගෙන්නන එක නැවැත්තුවේ. දැන් අපි පාකිස්තානෙන් බංග්ලාදේශෙන් මියන්මාරෙන් හාල් ආනයනය කරනකොට ඒ හාල් හදලා තියෙන්නේ කාබනික පොහොර දාලා. රසායන ද්‍රව්‍ය පාවිච්චිය පැත්තෙන් ගත්තොත් එහෙම පාකිස්තානේ බංග්ලාදේශ වගේ රටවල් අපිට වඩා රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. හෙක්ටාරයකට පාවිච්චි කරන යූරියා කිලෝ ගණන් ගත්තට පස්සේ පාකිස්තානේ අපි ලංකාව වගේ 5 ගුණයක් යූරියා පාවිච්චි කරනවා. ඒක ආයෙ වස තමයි කන්න වෙන්නේ ලංකාවේ තිබ්බ හාල් වලටත් වඩා වස කන්න වෙන්නේ. ලංකාවේ හාල් වල වස තියෙනවා කියලා ඒක නවත්තන්න කියලා කරපු වැඩේ ඒ වගේ 5 ගුණයක් වස තියෙන ඒවා තමයි දැන් කන්න වෙන්නේ හිටා. ඒ විතරක් නෙවෙයි ලොකු නාටකමක් නැතුව දියර පොහොර ගේනවා. දැන් මෙහෙමනේ පොහොර කතාව ගියේ මුලින්ම යූරියා ආනයනය කළ යුතු තිබුණා මහකන්නේට. ඒකට සල්ලි හොයාගන්න. හිතුවා ඒ සල්ලි තිබ්බා. සල්ලි ටික ඉතුරු කරගන්න ඕන කියලා හිතුවා. හිතලා එකපාරටම කාබනික පොහොර ප්‍රතිපත්තිය කියලා ලොකු නාටක නටලේ කරලා එක රයින් රසායනික පොහොර ගෙන්නන එක නැවැත්තුවා. ඒ නවත්තන කොටත් අදහසක් තිබෙන්නේ නැහැ. ඒතකොට මහකන්නේ වවන්නේ කොහොමද කියලා. කිසිම අදහසක් නැතුව මේ මාසෙ මේක නැවැත්තුවේ. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා හරි ගොවියෝ හැමෝම තමන්ගේ පොහොර ටික තමන් හදාගන්න. පොහොර හදා ගැනීම වෙනුවෙන් හෙක්ටාරයකට රුපියල් 12500ක් දෙන්නම් කියලා. 12500 දීලත් නෑ අර ගොවි ව්‍යාපාර හැම එකම රුපියල් 7000 account එකට දාලා තියෙනවා. හරි කියන්නේ 12500 කියලා. හෙක්ටාරයකට 12500ක් දෙන්නම් කිව්වා පොහොර ටික තමන්ට හදාගන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයාට කිසිම අදහසක් නෑ එහෙම කොම්පෝස්ට් හදන්න බෑ කියලා. තනි ගොවියට රුපියල් 12000ක් දීලා හදාගන්න පොහොර කිව්වම එහෙම පොහොර හදන්න බෑ. එහෙම පොහොර හදන්න පුළුවන් රටක කෘෂිකර්මාන්තය. එහෙම පුළුවන් මේ ගෙදර මල් පැලයක් පවත්ති ඕකිඩ් පැලයකට ඇන්තෝරියම් පැලයකට පුළුවන් එහෙම පොහොර හදන්න. අනිත් එක ලංකාවේ තියෙන සමස්ත කුණු ටික ඔක්කොම එකතු කරා. අපේ මේ කුස්සිය වල එකතු වෙන කුණු ටික ඔක්කොම බින්දුවක් නැහැ ඔක්කොම එකතු කරලා කොම්පෝස්ට් හදන වැඩක් හදුවා. ලංකාවේ කුඹුරු වලට අවශ්‍ය වීගොවි තැනට අවශ්‍ය එළවලු, ලූණු, අල ඒව නෙමෙයි. වීගොවි තැනට අවශ්‍ය පොහොර වලින් 3න් 1යි හදා ගන්න පුළුවන් ලංකාවේ තියෙන ඔක්කොම කුණු ටික එකතු කරා. ඔන්න පොහොර හදන්න කියලා සල්ලි දුන්නට පස්සේ දැනගත්තා එහෙම පොහොර හදන්න බෑ කියලා. ඊට පස්සේ තීරණය කරා කොම්පෝස්ට් රටින් ගෙන්නනවා කියලා. කොම්පෝස්ට් රටින් ගෙන්නන්න කියලා විශාල වියදමක් කරා. ඉන්දියාවෙන් ගෙන්නුවා කොම්පෝස්ට් නැව. ඒ කොම්පෝස්ට් නැව ගෙන්නුවාට පස්සේ ලංකාවේ විද්‍යාඥයෝ ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඒක පරීක්ෂා කරාට පස්සේ ඒකේ ආගන්තුක ශුද්ධ ජීවියෙක් ඉන්නවා අර්විනියා කියලා. විද්‍යාඥයෝ කිව්වා මේක මොන විදිහකටවත් ලංකාවේ පොළොවට ගොඩ බාන්න දෙන්න එපා. ආගන්තුක ශුද්ධ ජීවියෙක් පොළොවට එකතු වෙනවා කියලා කියන්නේ අපිට අනුමාන කරන්නවත් බැරි විදිහේ මහ විනාශයක් සිදු වෙන්න නියමිතයි.
ඔය යූරියා වලින් එකතු වෙන නයිට්‍රජන් ටික නෙවෙයි. භූගත ජලයට නයිට්‍රජන් එකතු වෙනවා කියලා උඩපැන්නේ. නයිට්‍රජන් වගේ දෙයක් නෙවෙයි. කොම්පෝස්ට් වල ආවොත් එහෙම ශුද්ධ ජීවියෙක් සමහරට අපේ වගාවල් කෙත් වතු පිටින් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඊටත් වඩා ලොකු විනාශය තමයි වගාවල් විනාශ නෙවෙයි ස්වභාවික වනාන්තර ටික විනාශ වෙලා යන්න ඉඩ තියෙනවා. සමහර ශුද්ධ ජීවි. සමහර ශුද්ධ ජීවින්නේ අපි උපන්තයකට අහලා නැති බෙහෙත් හොයාගන්නත් නැති වසංගත පැතිරිලා මිනිස්සු ලක්ෂ ගණන් මැරෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ශුද්ධ ජීවියෙක් පසට එකතු වෙනවා කියන එක අතිශය සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක මේ ගොම්පට් එකක් නෙමෙයි. ඒ නිසා තමයි අර විද්‍යාඥයෝ විරුද්ධුනේ නෑ මොන විදිහකටත් එක ලංකාව ගොඩ බලන්න දෙන්නේ නැහැ කියන්නේ. චීනේ දාන්න සෙල්ලම් ඔක්කොම ටික දැම්ම ගොඩ බලන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙන්නුවා කොම්පෝස්ට් එක. ඉන්දියාවේ කොම්පෝස්ට් හදන්නේ මේ ගෙවල් වල කුස්සිය වල කුණු එකතු කරලා නෙමෙයි. අපි කන කෙසෙල් ගෙඩිය නෙල්ලයි කැරට් ටික පොතු ගැහුවට පස්සේ ඒ ටිකයි බිත්තර කට්ටයි එකතු කරලා නෙමෙයි මේ ඒකේ කොම්පෝස්ට් හදන්නේ. ඒ කොම්පෝස්ට් හදන්නේ කාර්බනික අපද්‍රව්‍ය වලින්. ඒ වගේ අධික ලෙස ආසනික් කැඩ්මියම් ලෙඩ් බැරලෝහ වල යූරියා වල එච්චර වස නැහැ. කොම්පෝස්ට් වල තියෙන තරම් වස නැහැ යූරියා වල. ඊට පස්සේ ඔන්න ඒ නවහරවල යවන්න ඕන. ඊටසේ ඔන්න කොහොම හරි අන්තිමට තත්වයෙන් හොඳ පොහොර ටිකක් කියලා ගෙනලා ඒ පොහොර ටික බෙදුවා. පොහොර ටික බෙදලා ඉවරුනාට පස්සේ ගොවියෝ ඇහුවා දැන් ශාකයක් වැඩෙන්න NPK ඕනේ. නයිට්‍රජන් ඕනේ, ෆොස්ෆරස් ඕනේ, පොටෑසියම් ඕනේ. කොම්පෝස්ට් වල තියෙන ෆොස්ෆරස් විතරයි. නයිට්‍රජනේ පොටෑසියමයි කෝ කියලා ඇහුවා ගොවියෝ. එතකල් මේ ජනාධිපතිවරයාට මේකට උපදෙස් දුන්න මහදැන මුත්තු ටිකයි දන්නේ නැහැ. කොම්පෝස්ට් වල නයිට්‍රජනේ පොටෑසියම් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද? ඊට පස්සේ විශාල වියදමක් කරලා චෙකොස්ලෝවේකියාවෙන් ගෙන්නුවා පොටෑසියම් ක්ලෝරයිඩ්. විශාල වියදමක් දාලා ඉන්දියාවෙන් ගෙන්නුවා නයිට්‍රජන්, නැනෝ නයිට්‍රජන් දියර පොහොර. මොකද පොටෑසියම් ක්ලෝරයිඩ් උයි නයිට්‍රජන් කියන්නේ මොනවද? ඒවා කෙසෙල් පොතුද? ඒවා රසායන ද්‍රව්‍ය. දැන් රසායන ද්‍රව්‍ය දාන්න කියලා අන්තිමට ගෙනලා රසායන ද්‍රව්‍ය වලින් පොටෑසියම් ක්ලෝරයිඩ් උයි නයිට්‍රජන් කියන්නේ ආය රසායන ද්‍රව්‍ය. ඒ රසායන ද්‍රව්‍ය තොගයක් දැම්ම පොළවට. ඊට වඩා හොඳ යූරියා දැම්මා. ඊට පස්සේ කොම්පෝස්ට් පොහොර ගෙන්නන්න ගිය වියදමයි. දැන් සල්ලි නැහැ කියලා ගෙන්නුවේ නැත්තේ යූරියා. කොම්පෝස්ට් පොහොර ගෙන්නන්න ගිය වියදමයි, නැනෝ නයිට්‍රජන් ගෙන්නන්න ගිය වියදමයි, පොටෑසියම් ක්ලෝරයිඩ් චෙකොස්ලෝවේකියාවෙන් ගෙන්නන්න යන වියදමයි තුන එකතු කරාට පස්සේ යූරියා ගෙන්නන්නට වඩා වියදමයි. අනිත් ගෙනල්ලා දෙන්නේ සම්පූර්ණ අධිකමයි. අර නැනෝ නයිට්‍රජන් මිලිලීටර පන්නේ බෝතලේ ඉන්දියාවේ විකුණන්නේ $3ට ඉන්දියාව ලංකාවට විකුණලා දෙන්නේ $12. 4 ගුණයක් මිලවෙන්නේ. ඒක ඇතුලේ මහ විශාල වංචාවක් වෙනවා. ඒකේ සම්පූර්ණ සමාගමක් මැදිහත් වෙලා ඒ සමාගම හදලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ. නැනෝ නයිට්‍රජන් ගෙන්නන්න තීරණය කරාට පහුගිය ඊට පස්සේ සතියේ තමයි සමාගම හදන්න තීරණය කරන්නේ. සමාගම මැදිරිය ලියාපදිංචි කරලා තියෙන්නේ නැනෝ නයිට්‍රජන් ගෙන්නන්න තීරණය කරාට පස්සේ. ඒ සමාගමට කොළඹ ටවුන් හෝල් එකේ මහජන බැංකු ශාඛාවේ ගිණුමක් පටන් ගන්න තියෙන්නේ ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. එතකල් එහෙම සමාගමක් තිබිලක් නැහැ, එහෙම ගිණුමක් තිබිලක් නැහැ. ඒ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉන්නේ දෙන්න, ඒ දෙන්න තාත්තයි දුවන්නේ. ඒගොල්ලෝ තමයි මේ වංචාව කරන්නේ. තාත්තයි දුවයි එකතු වෙලා. එතකොට මොන සමාගමක්ද ඒ? ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ මේ කොම්පැනි කාර්යය ඇවිල්ලා මාධ්‍ය හමුවක් තියෙන කෘෂිකර්ම ඇමතිට පිස්සු කියලා කිව්වා. ඒතකොට එහෙම බලයක් දැන් මේ සමාගම් වලට හැදිලා තියෙනවා. දැන් කෘෂිකර්ම ඇමති කිව්වට පස්සේ මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. $3 බෝතලේ $12ට ගෙන්නලා තියෙනවා. මේ නිසා මේක නවත්තනවා කිව්වට පස්සේ මාධ්‍ය හමුවක් තියලා ඒ සමාගමේ තාත්තයි දුවේ මාධ්‍ය හමුවක් තියලා කිව්වා කෘෂිකර්ම ඇමතිතුමාට ආතතිය එයාට ටිකක් පිස්සු වගේ ඒව කියන්නේ ඒව කරන්න බැහැ. අපි දැන් ගිවිසුම් ගහලා ඉවරයි. ආයේ මේ අපි නැතුව පිටින් වෙන නයිට්‍රජන් ගේන්න බෑ කියලා. ඔහොමයි කතන්දරේ. අන්තිමට අර මහදැන මුත්තගේ විසඳුම වගේ එළුවගේ බෙල්ලක් කපන මුට්ටියක් කැඩුවා වගේ වැඩක් කරේ. අන්තිමට රසායන ද්‍රව්‍ය නවත්තන එක දාන එක නවත්තන්න කියලා කාබනික පොහොර ගෙන්නවා ගෙනල්ලා ආයෙ රසායන ද්‍රව්‍ය හෙළුවා. පරිසරයේ දූෂණය නවත්තන්න ඕනේ කියලා යූරියා වෙනකොට කාබනික පොහොර ගෙන්නනවා කිව්වා. අන්තිමට කොම්පෝස්ට් වලින් වෙන පරිසර දූෂණය යූරියා වලින් වෙන එකට වඩා වැඩි. ඊට පස්සේ යූරියා ගේන එක නවත්තන එක හරහා සල්ලි ඉතුරු කරගන්නම් කිව්වා. අන්තිමට කොම්පෝස්ට් උයි නයිට්‍රජන් උයි පොටෑසියම් උයි ගෙන්නන්න ගිහින් තියෙන මුළු වියදම යූරියා ගෙන්නන ගානට වඩා වැඩි. අතේ තිබ්බ සල්ලි ටිකක් විනාශ වෙනවා. ඊට පස්සේ යූරියා ගෙන්නන එක ඇතුලේ ලොකු වංචාවල් වෙනවා. ඒව නවත්තන්න පුළුවන් කොම්පෝස්ට් ගෙන්නුවම කිව්වා. යූරියා වල වෙච්ච වංචාව මේ කොම්පෝස්ට් ගෙන්නන්න කියලා දියර නයිට්‍රජන් වල වෙච්ච වංචාව තමයි ලංකාවේ ඉතිහාසයේ වෙච්ච ලොකුම වංචාවලින් එකක්. ওই විදිහට තමයි ඔක්කොම උනේ. අන්තිමට මොකද උනේ?
පොළවත් වස වුණා, කෑම වලටත් වස එකතු වුණා, රසායන ද්‍රව්‍යත් ඉස්සා, අස්සන්නත් අඩු වුණා, ගොවියොත් පාරට බැස්සා, ගොවියොත් කොවිඩ් බෝ කරගත්ත උද්ඝෝෂණ කරන්න ගිහිල්ලා අන්තිමට අස්සන්නත් නැහැ. දැන් කන්නත් නැහැ. දැන් ඊට පස්සේ කන්න ගෙන්නන්න වෙනවා ආයෙ පිටරටින් ඒක ගෙන්නනවා තව වස. ලංකාවේ හැදෙන්නේ මටත් වඩා වස. මොකද අපේ කලාපේ ඇත්තටම රසායන ද්‍රව්‍ය අඩුවම පාවිච්චි කරන්නේ ලංකාව. මේ දකුණු ආසියානු රටවල හැම එකක්ම අපිට වඩා රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ලංකාව තමයි අඩුවම පාවිච්චි කරන්නේ. එහෙම ගත්තට පස්සේ ලංකාවේ හාල් තමයි සාපේක්ෂව හොඳ. සාපේක්ෂව හොඳ ලංකාවේ හාල්. පාකිස්තාන හාල් හරි බංග්ලාදේශ හාල් වලට වඩා. ඒක දැන් අන්තිමට මොකද්ද මේ ඔක්කොම ඉවරයි. එළුවගේ බෙල්ලක් කපලා මුට්ටියක් බිඳලා දැන් මහදැන මුත්ත එක එක කතන්දර කිකී ඉන්නවා. කවුද මේකට උපදෙස් දුන්නේ කියලා ගත්තම කවුද ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කවුද තීරණය කළේ? තීරණය කළා තියෙන්නේ තුන්දෙනෙක්. අතුරුණී රතනහාමුදුරුවෝ, දොස්තර පාදෙනියයි, දෙරණේ අයිතිකාරයා දිලිච්චයයි කියලා. ඒ ලංකාවේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ තීන්දුව ගන්න තැන ගොවියෙක් නැද්ද? ඉන්නේ හාමුදුරු කෙනෙකුයි, දොස්තර කෙනෙකුයි, ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකුයි, ටීවී channel කාරයෙකුයි. ගොවියෝ නැද්ද? කෘෂි විද්‍යාඥයෝ නැද්ද? අඩුම ගානේ ගොවි තැනක් කරන දන්න මිනිහෙක් නැද්ද ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති තීරණය කරන්නේ? ජනාධිපතිට පිස්සුද අර වගේ ජාවාරම්කාරයන්ගේ ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගැන උපදෙස් ගන්න? මෙච්චර ලංකාවේ කෘෂි විද්‍යාඥයෝ ඕන ගමකට ගියාට පස්සේ ගොවි නායකයෙක් හම්බෙන්න පුළුවන්. දැන් ගම සමග පිළිසඳර කියලා නාටකම් නැටුවා කැලෑ කපක. කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කරන්න කලින් අනුරාධපුරේට පොළොන්නරුවට මොණරාගලට ගිහලා ගොවි නායකව හම්බෙලා අහන්න බෑ මේ මොකද්ද කරන්නේ පොහොර ප්‍රශ්නෙට කියලා. දැන් ඒතකොට මේ ප්‍රශ්න වල මේ ප්‍රශ්න ඔක්කොගෙම දැන් හෙම්බත් වෙලා ඉන්නේ. අන්තිමට මොකද උනේ? වී වලට අමාරුවෙන් හරි කොම්පෝස්ට් හරි දැම්මා මුකුත් දාගන්න විදිහක් නැහැ බඩේ නෙගුවල. දැන් හාල් හිඟයක් විතරක් නෙවෙයි එන්නේ ඉස්සරහට. තව ප්‍රශ්න ගොඩක් එනවා. කොහොමත් කෑම පිටාන පිළිබඳ ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. දැන් බඩේ නෙගු වව ප්‍රමාණයම අඩුයි. ගිය අවුරුද්දේ හෙක්ටාර් 78000ක් වැහුවා ලංකාවේ බඩේ නෙගු මේ පාර වවල තියෙන හෙක්ටාර් 40000ක් වගේ. ලංකාවේ වැඩිම බඩේ නෙගුව වන දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ පොහොර පොඩ්ඩක්වත් හම්බුනේ. ඒ නිසා බඩේ නෙගුව ඇව්වේ නැහැ. දැන් බඩේ නෙගුව ඇව්වේ නැතුනම අපිට මොකද කියලා ඕගොල්ලෝ හිතන්න එපා. අපි මේ ට්‍රිප් එකක් යනකොට මගේදී පාරේදී දැක්කම බඩේ නෙගුව කරලා කන එකට නෙවෙයි බඩේ නෙගුව වන්නේ. සත්ත ආහාර හදන්නේ බඩේ නෙගුවල. සුමාන දෙකකට කලින් කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් වල එකතුව මාධ්‍ය හමුවක් තියලා කිව්වා ලබන අවුරුද්දේ 2022 අවුරුද්දේ සත්ව ආහාර පිළිබඳ බරපතල ප්‍රශ්නයක් එනවා. කුකුල් ෆාම් පවත්වාගෙන යන්න බැරි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අප්‍රේල් මාසේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙද්දී බිත්තරයක මිල රුපියල් 40ක් 45ක් වෙන එක වළක්වන්න බෑ කියලා. මම දන්නේ නැහැ මේ කරන්දරියේ කීයද බිත්තරයක් කියලා. දැනට කොළඹ නම් බිත්තර යන්නේ රුපියල් 26ට 27ට දැනට. ඒ නිසා හරියම නිශ්චිතයි රුපියල් 40 වෙනවා අප්‍රේල් වෙද්දී බිත්තරේ. 40 45 වෙනවා. රුපියල් 50ක් වෙනත් ඉතින්. කුකුල් මස් ගැන ඒගොල්ලෝ කිව්වේ කුකුල් මස් කියන්නේ ඉස්සරහට මිනිස්සු සාමාන්‍යයෙන් ගෙවල් වල කන්නේ නැති උත්සව අවස්ථාවලදී විතරක් කන නැත්නම් දුප්පත් මිනිස්සු කන්නේ නැති පොහොසත් මිනිස්සු විතරක් කන සුඛෝපභෝගී ආහාරයක් බවට පත් වෙන නියමිතයි. කුකුල් මස් කිලෝග්‍රෑම් එක මිල ලබන අප්‍රේල් වෙද්දී රුපියල් 1200ක් 1300ක් වෙන නියමිතයි. ඒ කියන්නේ කෑම පිගාන පිළිබඳ බරපතල ප්‍රශ්නයක් එනවා. ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් බෝච්චි කැරටුයි ගණන් කිව්වට පස්සේ බන්දු ලකුණු වලට දෙනවා බෝච්චි කැරටුයිම කන්නේ මොකටද? කාපල්ල වට්ටක්ක වගේ. වට්ටක්ක කිලෝ කීයේ? වට්ටක්ක එහෙම කන්න පුළුවන්ද? වට්ටක්ක කිලෝ කීයේ? පතෝල කිලෝට රුපියල් 350ට ගියේ. එයා උදාහරණයක් කිව්ව වට්ටක්කයි පතෝල. පතෝල 350ට ගියේ කිලෝ එක. පහුගිය කාලේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ඉස්සරහ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නැගිලා තියෙනවා. ඔක්කොම කන්නේ නැහැ. දැන් කන්නේ කොහොමද කියන ප්‍රශ්නේද නැගිලා තියෙන්නේ. මං කිව්වේ අරුබුදේ ඒ නිසා දැන් අරුබුදේ ගැන මේ ආර්ථික විද්‍යාඥයෝ හම්බෙන්න දේශපාලනය කරන අය හම්බෙන්න ඕනේ අරුබුදේ දැනගන්න. ඕගොල්ලෝ කුස්සියට යනකොට ඒකට අරුබුදේ පේනවා. මෙන්න කුස්සිය අරුබුදේ කියලා. ගෙවල් වලින් කියනවා කහ නැහැ, අරක නැහැ, මේක නැහැ කියනකොට තේරෙනවා දැන් කුස්සිය ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරි මොනවා හරි හොයාගත්ත කිහිල් මල උයා ගන්න විදියකුත් නැහැ නේද? මේ ගෑස් ප්‍රශ්නේ ඔක්කොම ඇවිල්ලා. දැන් අමාරුවෙන් හරි කෙසෙල් මොයක් හරි කඩාගෙන આવොත් ඒක උයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. ගෑස් එක ඔන් කරන්න. දැන් කලින් දීප ප්‍රශ්නේ තමයි කලින් බයේ හිටියේ මොකටද? කලින් බයේ හිටියේ මේ ගෑස් එක ඉවර වුණාම අලුත් ගෑස් එකක් ගන්න පුළුවන් වේද කියලා තමයි දැන් කොළඹෙන් බයේ හිටියේ එහෙම. මොකද මහල් නිවාස සංකීර්ණ වල පර්චේස් 8 10 ගෙවල් ඉඩම් වල පොඩි කෑලියට ඔබ ඉන්න මිනිස්සුන්ට දරලින් හදන්න විදියක් නැහැ නේ. මිනිස්සු ගෑස් වලින් තමයි උයන්නේ. ලංකාවේ නාගරික ජනගහනයේ 60% ගෑස් වලින් උයන්නේ. එතකොට මේ මිනිස්සු බයේ හිටියේ දැන් මේ ගෑස් එක ඉවර වුණොත් අලුතෙන් කොහොමද ගෑස් එකක් ගන්න? අලුතෙන් ගෑස් එක ගන්න බැරි වුණොත් උයා ගන්න කොහොමද කියලා තමයි කලබලෙ හිටියේ. ඊට පස්සේ එක එක විකල්ප අනුගමනය කරා.
එතකොට මිනිස්සු භූමි තෙල් ලිප් ගන්න පටන් ගත්තා. අන්තිමට භූමි තෙල් ලිපක මිල රුපියල් 36000 වුණා. භූමි තෙල් ලිපේ මිල ඉහළ ගිහිල්ලා භූමි තෙල් ලිපක් රුපියල් 36000 වුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා දැන් භූමි තෙල් ලිපක් ගත්තට වැඩක් නැහැ ඉස්සරහට භූමි තෙල් නැති වෙනවා. ගෑස් විතරක් නෙවෙයි නැති වෙන්නේ භූමි තෙල් නැති වෙනවා. ලංකාවට භූමි තෙල් ආනයනය කරන්න සල්ලි නැහැ. භූමි තෙල් හැදුනේ සපුගස්කන් තෙල් පිරිපහද. දැන් බොර තෙල් ගෙන්නන්න සල්ලි නැහැ කිය පිරිපහදුව වහලා තියෙනවා. ඔන්න යන්තම් මේ ඊයේ පෙරේදා දෙසැම්බර් 5 වෙනිදා නැවක් ආවා. ඒ නැවේ තියෙන්නේ බොර තෙල් මෙට්‍රික් ටන් 90000යි. ඒක හරියටම දවස් 14කටයි සෑහෙන්නේ. දවස් 14කට පස්සේ ආයෙ වහන්න වෙනවා සපුගස්කන් තෙල් පිරිපහද. ඊළඟ නැවේ ඉන්නේ ජනවාරි 28. ඒ නිසා දැන් භූමි තෙලුත් නැති වෙනවා ඉස්සරහට. භූමි තෙල් එන්නේ අරකේ බයි ප්‍රොඩක්ට් එකක් විදිහට අතුරු ඵලයක් විදිහට එන්නේ සපුගස්කන්. නැත්තම් භූමි තෙල් සල්ලි දීලා ගේන්නේ නැද්ද? බොර තෙල් ගේන්න සල්ලි නැතුව භූමි තෙල් ගේන්න සල්ලි තියෙන්නේ. ඒතකොට දැන් ප්‍රශ්නේ භූමි තෙල් ලිප හරියන්නේ නැහැ. ඊට පස්සේ හිත හදාගෙන හිටිය කමන්නේ නැහැ. රයිස් කුකර් එකේ බත් එක උයලා බත් ටික අයින් කරලා පරිප්පු ටිකක් රයිස් කුකර් එකටම දාලා කොහොම හරි කරන්ට් එකෙන් උයා ගන්නවා. ගෑස් උයි භූමි තෙල් නැති වුණොත් කියලා හිත හදාගෙන හිටිය. අන්න අද උදේ විදුලි බල මණ්ඩලය කියලා තියෙනවා පැය 12ක් ලයිට් කපන්න ඉඩ තියෙනවා බැටරි ටිකක් එම අරන් තියාගන්න කියලා. අද පත්තර බලන්නකෝ. අද පත්තරවල විදුලි බල මණ්ඩලය කියලා තියෙනවා මාර්තු මාසෙ වෙද්දී පැය 10ක් 12ක් අතර ප්‍රමාණයකින් කරන්ට් කපන්න වීම වළක්වන්න බෑ. ඒ නිසා මේ ටෝච් බැටරි වගේ දේවල් ලෑස්ති කරලා තියාගන්න ඉටිපන්ද පැකට් එකක් එහෙම ගන්න කියලා විදුලි බල මණ්ඩලයෙන් කියනවා. ඔය ප්‍රශ්නේ තමයි ලංකාවේ විදුලි බලය දැනට හැදෙන ප්‍රධාන මාර්ග වලින් ජල විදුලි බලය විතරයි කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගල්ලංගුරු බලාගාර නොරොච්චෝලේ ඇතුළු ගල්ලංගුරු බලාගාර පවත්වාගෙන යන්න බෑ. ගල්ලංගුරු නැහැ. අපේ ගල්ලංගුරු තොග දැනට තියෙන්නේ ඔක්කොම දෙසැම්බර් මාසයෙන් ඉවරයි. ජනවාරි මාසයේ ඉඳලා ඒ බලාගාර දුවවන්න බෑ. ඒකට ගල්ලංගුරු මිලදී ගන්න 4 සැරයක් ටෙන්ඩර් කෝල් කරා. එක සැපයුම් කරුවෙක්වත් ආවේ නැහැ. එක්කෙනෙක්වත් ආවේ නැහැ. කොම්පැනි බයයි ලංකාවට මේ ගල්ලංගුරු විකුණන්න ගල්ලංගුරු ටික අරගෙන සල්ලි දෙන්නේ නැති වෙයි කියලා. පොළු තියනවා කියලා බ්ලැක් මාක් කරලා තියෙනවා. 4 සැරයක් ටෙන්ඩර් කෝල් කරාට පස්සේ එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නැහැ ගල්ලංගුරු දෙන්න. දැන් ජනවාරියේ ඉඳලා නොරොච්චෝලේ ඇතුළු ගල්ලංගුරු බලාගාර දුවා ගන්න විදියක් නැහැ. ඒ විතර නෙවෙයි ඩීසල් බලාගාර දුවන්නත් බෑ. මොකද ඩීසල් බලාගාර වල ඩීසල් වලින් වැඩ කරාට බොයිලර් වැඩ කරන්නේ දැවි තෙල් කළු තෙල්. දැවි තෙල් කළු තෙල් සල්ලි දීලා ගන්න සල්ලි නැහැ විදුලි බල මණ්ඩලයට. දැවි තෙල් කළු තෙල් හම්බුනේ සපුගස්කන්ධ පිරිපහදුව. සපුගස්කන්ධ පිරිපහදුව නැවතිච්ච නිසා දැන් කැලණිතිස්ස බලාගාරේ දුවා ගන්න බැරි ප්‍රශ්නකට ඇවිල්ලා තියෙනවා. ජනවාරි මාසෙ වෙද්දී කැලණිතිස්ස දුවන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් නැවිල්ලා තියෙනවා. ස්ථීරවම දැන් වෙන්නේ පැය 10ක් 12ක් ලයිට් කපන්න යනවා. මේ දවස්වල පැයක් ලයිට් කපලා බේරෙන්නේ පහුගිය ටිකේ වැහපු නිසා. වැස්සන්නේ හොඳටම වැස්සන්නේ. හොඳටම වැහලා මම හිතන්නේ 40 ගානක් තිබුණද මැරුණත් නායයන්වලින් ගම් වතුනේ. එච්චර වැහපු නිසා තමයි දැන් මේ පැයක් කපලා බේරිලා තියෙන්නේ. අද උදේ විදුලි බල මණ්ඩලය කියලා දැන් මරු විසඳුම් එන්නේ. දැන් අනුගුණේට විසඳුම් කියලා මොකක්ද දෙන්නේ? ගෑස් ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ගෑස් ලීක් වෙනවා. උත්තරේ මොකක්ද? උත්තරේ තමයි ඒක වැඩිපුර ගඳ කරමු. ඔන්න ආණ්ඩුවේ උත්තරේ. දැන් ආණ්ඩුව සමාගම් වලට නියෝග කරලා තියෙන්නේ ගෑස් සංයුතිය නැවත යථාර්ථයටපත් කරලා ගෑස් කාන්දු වෙන එක නවත්තන්න කියලා නෙමෙයි. කාන්දු වුණොත් එහෙම දැනගන්න පුළුවන් වෙන්නේ මේක ගඳ කරන්න කියලා. දැන්ට ගඳ කොටස් 4යි එකතු කරන්නේ ගඳ කොටස් 13ක් එකතු කරලා හොඳටම ගඳ කරවන්න කියලා තමයි ඔන්න උත්තර. කෙලින්ම කැකිල්ල වැදුනගෙන නඩු තීන්දුවක්. ඊට පස්සේ දැන් ලයිට් කපන එකට මොකද උත්තරේ? අද නිවේදනය කරලා තියෙනවා බැටරි කෑලි අරන් තියාගන්න ඉටිපන්දම් පැකට් අරන් තියාගන්න කියලා. ඔන්න උත්තර. අද පුතේ. දැන් ප්‍රශ්න තියෙන්නේ මිනිස්සු ජාතික ආරක්ෂාව තහවුරු කරන්න රටේ බෝම්බ පුපුරන එක නවත්තන්න කියලා තමයි ජනාධිපතිවරු ගෙන්න ගත්තේ. 2019 තිබ්බ ලොකුම කතාව මෙතනම ඇවිල්ලා අපි රැස්වීමක් කරා 2019 ජනාධිපතිවරු කියලා. ඒ වෙලාව ඔක්කොම කතා කරගෙන ඉන්නේ ජාතික ආරක්ෂාව බෝම්බ පුපුරන එක නවත්තන්න ඕන රටේ බෝම්බ පුපුරනවා. ඒ නිසා ගෝඨ ගේන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඔක්කොම එහෙම ගිහි හිටි. දැන් අන්තිමට රටේ බෝම්බ පුපුරන එක නවත්තන්න කියලා ජනාධිපති කෙනෙක් ගෙනාව දැන් ගෙදර බෝම්බ පුපුරනවා කුස්සිය. හැම ගෙදරකම කුස්සියේ බෝම්බයක් ඒපා. ඔන්න ජාතික ආරක්ෂාව. ගෘහණියේ ඔක්කොම ඒවට අහු වෙලා පිච්චිලා සමහරු මැරෙනවා. මේ පෙරේදතර මාතලේ කාන්තාවක් මිය ගිහිල්ලා තිබුණා. එතන ප්‍රශ්න. දැන් ඉස්සර බයේ හිටියේ ගෙදර ඉන්න කෙනා රස්සාවට යන කෙනා ගැන බය වෙනවා. මෙයා රස්සාවට යද්දි බස් එකේ කෝච්චිය යද්දි බෝම්බයක්වත් පුපුරලා යුද්ධ තියෙන කාලේ එහෙමනේ තිබුණේ. මෙයා එළියට ගිය වෙලාවේ බස් එකවත් බෝම්බයක් පුපුරලා මැරෙයිද කියලා ගෙදර ඉන්න මිනිස්සු බයයි ඉන්නවා. දැන් කොහොමද ආණ්ඩුව පොරොන්දුනේ වෙනසක් කරනවා කියලානේ සැබෑ වෙනසක් වෙලා තියෙනවා. දැන් එළියට ගිය අය ජොබ් කරන අය බයෙ ඉන්නවා. ගෙදර සැරින් සැරේ කෝල් කර බලනවා. ගෙදර මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ. මුන් ගෑස් පුරවගෙන පිච්චිලක් දන්නේ නැහැ කියලා බයෙ ඉන්නවා එළියේ ඉන්න මිනිස්සු හැමතිස්සෙම. ළමයින්ට උපදෙස් දෙනවා බඩගිනි හිටියත් ඒ එහෙම හදන්න එපා. යන්න එපා ගෑස් ලිප ගාවට. අර මේ ඊයේ පෙරේද මම දැක්ක ගෘහණියක් ඇවිල්ලා කියනවා මම ජීවිතේ බේරගත්ත හෙල්මට් එකක් දාගෙන හිටපු නිසා කියලා කියනවා ටීවී එකේ. දෙර.
ඒ කියන්නේ දැන් උයන්නේ හෙල්මට් දාගෙන ගිහින්. ඔන්න ජාතික ආරක්ෂා ප්‍රශ්නේ. ඇත්තටම මොකද වුනේ? මොකද්ද ඒ වුනේ? දැන් මේකේ ප්‍රශ්නේ අපි හරියට විග්‍රහ කරගන්න. දැන් මේ බඩු මිල මේ තරම් වැඩි වෙලා සහල් මිල වගේ පාලනය කරන්න බැරි තත්ත්වයකට ආවේ ඇයි? හාල් කිලෝ එක මෙච්චර මිල වුනේ ඇයි? මොකක්ද ඒකේ හේතුව? හාල් හිඟයක් තිබ්බද? නෑ හාල් හිඟයක් තිබ්බේ නෑ. හාල් හිඟේ ඉස්සරහට එන්න නියමිත එකක්. දැනට හාල් හිඟයක් නෑ. ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ කන්න දෙකේ හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 7ක අතිරික්තයක් තියෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම අතිරික්තයක් තිබුණා. අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් නිෂ්පාදනය කළා හැම අවුරුද්දෙම. මේ පොහොර නාටකම නිසා විනාශ වුණොත් මිසක නැත්තම් ලංකාවට පිටරටින් හාල් ගෙන්නන්න ඕන උන්නේ. දැන් වසර ගණනාවක් තිස්සේ සහල් නිෂ්පාදනය ස්වයං පෝෂිතයි. හාල් ඇතිතරම් තියෙද්දිත් ඇයි හාල් වල මිල වැඩි වෙන්නේ? හාල් වල මිල වැඩි වෙන්න හේතුව තමයි මුළු රටේම තියෙන හාල් ටික අත්පත් කරගෙන ඉන්නවා ඒකාධිකාර ව්‍යාපාරිකයෝ 6 දෙනෙක්. රටේ සමස්ත වී වලින් 60% මිලට ගන්න මේ ව්‍යාපාරිකයෝ 6 දෙනෙක්. ඒකාධිකාර මෝල්. ඒගොල්ලෝ අතේ තමයි තියෙන්නේ හාල් ටික. රජයේ සතුව හාල් තුඟ නැහැ. ගියේ යල් කන්නේ රජයේ මිලට ගත්තේ වී මෙට්‍රික් ටන් 10000ක්. වී කිලෝ 100කින් හාල් කිලෝ 65ක් හැදෙනවා කියලා ගණන් හදලා බැලුවට පස්සේ ලංකාවේ ජනගහනයට යන්තම් දවස් දෙකක් කන්න හාල් තමයි රජයේ සතුව තියෙන්නේ. රජයට බෑ හාල් මිල පාලනය කරන්න. රජයට හාල් මිල පාලනය කරලා දවස් දෙකයි චන්ඩි පාට දාන්න පුළුවන් තුන්වෙනි දවසේ ආයේ මෝල් කාරෝ ඉස්සරහ දන ගහනවා. රජයේ සතුව සහල් තොග නැහැ. සහල් තොග තියෙන්නේ මෝල් හිමියෝ ගාව ඒගොල්ලෝ බලය පෙන්නනවා. මේ ප්‍රශ්නේ මෙහෙමම ජනාධිපති වෙන්න කාලේ මෙතෙන්ට ඇවිල්ලා අපි කතා කරා. ඔය හාල් උදාහරණේ කොහොමම කිව්වා. මෝල් මාෆියාව දනගස්සනවා කියලා ගෝඨාභය මහත්තයා කිව්වම අපි මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ගෝඨාභය මහත්තයාට බෑ මෝල් මාෆියාව දනගස්සන්න කියලා. මොකද ඒක චණ්ඩිකමෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න නම් රජයේ සතුව සහල් තොග තියෙනවා. රජයේ සතුව සහල් තොග නැතුව මිල පාලන දාන්න බෑ. ඒතකොට මිල පාලන දාපුවම අරගොල්ලෝ හාල් හංගනවා. ඒක කරන්න බෑ. අර වෙඩරුවේ උපාලි හාමුදුරුවෝ කිව්වා ගෝඨාභය මගින් හිට්ලර් ගේන්න ඕන කියලා. හරි හිට්ලර් ගෙනාවා කියනකො ඇඩෝල්ෆ් හිට්ලර් ගෙනල්ලා මේක ජනාධිපති පුටුවේ වාඩි කරා. ඩඩි සිරිසේන මිනිහවත් දනගස්සලා කණෙන් අදිනවත් දැන් මේ ගෝඨාභය මහත්තයාට කරාවා. දැන් අන්තිමට මොකක්ද උනේ ලංකාවේ ඉතිහාසයේ පෙරණූ වීරු එකක් වුණා. වෙනද හැමදාම ජාතිය ඇමතුවේ ජනාධිපතිවරු දැන් මෝල්කාරයෝ ඇවිල්ලා ජාතිය ඇමතනවා. වෙනදා දැන් අර සැප්තැම්බර් 29 ඒකනේ උනේ. සැප්තැම්බර් 29 උදේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මෝල්කාරයෝ තුන්දෙනෙක් වාඩි වෙලා ඩඩ්ලි සිරිසේනයි මිත්‍රපාලයි මේනකයි ඒ තුන්දෙනා වාඩි වෙලා ජාතිය ඇමතුවා. ජාතිය ඇමතලා සහල් නිෂ්පාදනය කරන රාජ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලි කරා. දැන් කීයකේ හිටියේ පඹයෝ වගේ මිනිස්සු දාගෙන හරියන්නේ කොන්ද පණ දෙන ජනාධිපති කෙනෙක් දා ගන්නවා. ඒ දවස්වලත් අපි ඇවිල්ලා කිව්වා මෙතන ජනාධිපතිගේ කොන්ද පිළිබඳ ජනාධිපතිගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මෙතන තියෙන ව්‍යුහාත්මක ප්‍රශ්නයක් කියලා. ඔයගොල්ලෝ මතකද? මෙතන මේ රැස්වීමේ කිව්වා. කොන්ද තියෙන ජනාධිපතිලා කියලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ ගෝඨාභය මහත්තයත් නෙමෙයි. පාතාල මැරෙක්ව ජනාධිපති කරන්න ඕන. එහෙම නල්ලට දුවක්කු තියලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නම් ආර්ථිකයේ තියෙන්නේ, දේශපාලනේ තියෙන්නේ. චණ්ඩි පාට දාලා වරව ගහගන්න කියලා විසඳන්න ප්‍රශ්න නම් තියෙන්නේ. එහෙනම් මේ දේශපාලනයක් ඕනේ. එහෙනම් තියෙන්නේ චණ්ඩියක ජනාධිපති කරන්න. චණ්ඩි ජනාධිපති කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒක අපිට තේරුණා. ලොකුම චණ්ඩිය කියලා හොයාගත්ත මිනිස්සුත් අර පූස් පැටියෙක් වගේ පුරු ගා ඉන්නේ මෝල් කාරෝ ඉස්සලා. මෝල් කාරෝ ඒ මිනිස්සු දනගස්සලා කණෙන් හැදලා එක එක ඒවා කරන්නේ. අන්තිමට මෝල් කාරෝ තමයි වීවල සහතික මිලයි සහල් වල උපරිම සිල්ලර මිලයි දෙකම කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ව්‍යුහාත්මක ප්‍රශ්න. මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? දැන් රජය ඇයි වීමිලට ගන්න? රජය වීමිලට ගන්න නැත්නම් රජයට වීමිලට අරගෙන වීමිලට ගන්න ක්‍රමයක්වත් නැහැ. ඔය ප්‍රාදේශීය කම්ල දාලා එක එක සෙල්ලම් දානවා මිසක වීමිලට ගන්න ක්‍රමයක් නැහැ. ගොවියෝ රජයට වී විකුණන්නෙත් නැහැ. මොකද මෝල් කාරෝ ඇවිල්ලා කුඹුරට ඇවිල්ලා වී ටික අරන් යනවා. රජයට වී විකුණන්න නම් මෙහෙම කරන්න ඕන. ඒ කියන්නේ අස්සන්න කපලා ට්‍රැක්ටරයක් හරි ලොරියක් හරි සල්ලි දීලා අරගෙන ඒකේ වී ටික පටවගෙන ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහලා තියාගෙන ඉඳලා රජයෙන් කියනවා අහවල් දවසට වී මිලට ගන්නවා කියලා. එදාට ওই ට්‍රැක්ටරේ මොකේ හරි ආය කුලියක් දීලා ඒක පටවගෙන එතෙන්ට යනවා. ඕක කරන්නේ නැහැනේ කවුරු? මෝල් කාර්යය කුඹුරට ඇවිල්ලා ගන්න. ඒක රජයට ඕන නම් කුඹුරට ඇවිල්ලා ගන්න පුළුවන්. මොකද ගොවි නියාමකයාද, කුෂි උපදේශකද, අරයාද මෙයාද, ග්‍රාම නිලධාරීද, මහත්වගයක් ගමකට රාජ්‍ය නිලධාරීන් 12ක් කොහෙද ඉන්නේ. රජයට ගන්න පුළුවන්. හැබැයි දැන් රජයට එහෙම කරගන්න බෑ. ගන්න වී ටික ගබඩා කරන්න රජයට ගබඩා. ඔයගොල්ලෝ මතක නම් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා වී විශාල ප්‍රමාණයක් මිලට අරගෙන දාන්න තැනක් නැතුව කියලා මත්තල එයාපෝට් එකේ තමයි වී ටික දැම්මේ මේ ප්ලේන් බස් අන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි
ඒ ගන්න වී හාල් කරගන්න ක්‍රමයක්. රජයට හාල් මොල් නැහැ. ඊපාර ගත්ත වී ටිකත් මේ කුඩා සහල් මොල් වලට දීලා තමයි හාල් කරගන්නේ. හාල් කරගත්තත් ඒවා බෙදන්න ක්‍රමයක් නැහැ. ඉතින් මෙතන මුළු ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යුහයම වෙනසක් කරන්න නැතුව මුළු කතාවම කන පිට හරවන්න නැතුව මුකුත් කරන්න බෑ. දැන් ගෑස් ප්‍රශ්නෙත් ඒකයි තියෙන්නේ. ගෑස් ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ ගෑස් වල වර්ග දෙකක් තිබුණා. සාමාන්‍යයෙන් අපි ගෙදර ගේන ගෑස් එකේ වර්ග දෙකක් තිබුණා. මේක විද්‍යාව කියලා අහන්න නැතුව ඉන්න එපා. තේරෙන්නේ නැත්නම් කමන්නේ නැහැ. නමුත් මේකේ පදනම තේරුම් ගන්නකො. ප්‍රොපේන් බියුටේන් කියලා වර්ග දෙකක් තිබුණා. ප්‍රොපේන් කියන්නේ ඉක්මනට ගිනි ගන්නවා. තාපංගේ අඩුයි. ඕක තිබුණේ 120යි. 80ක්ම තිබුණේ බියුටේන්. කලින් ගෑස් සිලින්ඩරේ. ඊට පස්සේ කම්පැනි කාරයෝ කරේ මොකද්ද මේකට ප්‍රොපේන් වැඩි කරා. ප්‍රොපේන් 150 කරලා බියුටේන් 150 කරා. ඒ කරන එක ඇතුළේ ඒගොල්ලෝ හිතුවේ එතකොට මේක ඉක්මනට පිච්චිලා ඉවර වෙනවා. ඊට පස්සේ වෙනදා මාස දෙකක් පාවිච්චි කරනවා නම් ගෑස් එක ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් සති 5යි. ගෑස් එක ඉක්මනට පිච්චිලා ඉවර වෙනකොට අපි අලුත් ගෑස් එකක් ගන්නවා. එතකොට ගෑස් අලුතෙන් ගන්න කම්පැනිට ලාභයි. ඒ නිසා ඒගොල්ලෝ ලාභ අරමුණු වෙනුවෙන් ගෑස් සංහිතිය වෙනස් කරා. මේක ඇත්ත කතාව මේක. ලාභ අරමුණු වෙනුවෙන් ගෑස් සංහිතිය වෙනස් කරද්දී ඒගොල්ලෝ නොසලකා හැරපු කාරණේ තමයි ගෑස් සංයුතිය වෙනස් කරනකොට සිලින්ඩරය ඇතුලේ පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වුණාම අර රෙගියුලේටරේ හයි කරලා දාන තිබ්බොත් වෑල්ව් එකක් ඒක දුර්වල නම් එතනින් ගෑස් කාන්දු වෙනවා. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් එහෙම වයරින් එකේ ඊට පස්සේ ගිනි යනවා පුපුරනවා. ඒක තමයි තිබුණු ප්‍රශ්නේ. එතකොට මේක පිටිපස්සේ තියෙන කම්පැනි වල ලාභ ලැබීමේ අරමුණ. ඒත් මේ ප්‍රශ්නට අපි උත්තරයක් හොයන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නම් ඉතාලම පැහැදිලි. දැන් හාල් ප්‍රශ්නේ හිතන්නකෝ. හාල් ප්‍රශ්නෙට මොකක්ද උත්තරේ? හාල් ප්‍රශ්නෙට උත්තරේ තමයි රජයේ අඩුම ගානේ දවස් දෙකක් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට මාස 3ක්වත් කන්න හාල් තියාගන්න ඕන රජය. ආරක්ෂණ තොගයක් ඕන. ඒ විතරක් නෙවෙයි ඔය මහා පරිමාණ ඒකාධිකාර මෝල්කාරෝ පිටිපස්සට තල්ලු කරලා ගොවීන් සහල් නිෂ්පාදනයට එන්න ඕන. තනි ගොවියට බෑ මෝල් දාලා හාල් හදලා ලොරි වලින් යවන්න. ඒකට ගොවි සමුපකාර හැදෙන්න. ලංකාවේ ඉන්නවා සුළු පරිමාණ කුඩා මෝල් ඉන්නවා 2000 ගන්න. ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න. ඒගොල්ලන් එකතු කරන්න ඕනේ. ඒගොල්ලෝ ශක්තිමත් කරන්න ඕනේ. ඒගොල්ලෝ මොකක් හරි ඒකාබද්ධ කරලා සමිති හදලා ඒගොල්ලන්ව හයියට ගේන්න. ඒකෙන් තමයි මේ ඒකාධිකාර වලට පහර එල්ල කරන්නේ. මේක ආර්ථික විද්‍යාවේ භාෂාවෙන් කියනවා නම් මහා පරිමාණ ඒකාධිකාර දේපල වෙනුවට රාජ්‍ය දේපල, සාමූහික දේපල, සුළු පරිමාණ පෞද්ගලික දේපල සහිත ආර්ථිකයක් හදන්න. එහෙම එකට තමයි කියන්නේ සමාජවාදී කියලා. ඔය මහා පරිමාණ ඒකාධිකාර මෝල් හිමියන්ට ඕන විදිහට ලංකාවේ මිනිස්සු අද රාට කනවද නැද්ද කියලා තීරණය කරන බලය මෝල්කාරව 6 දෙනෙක්ට දෙන එකට තමයි ධනවාදී කියලා කියන්නේ. රාජ්‍ය දේපල, සාමූහික දේපල, සුළු පරිමාණ පුද්ගලික දේපල එකතු වෙච්ච ආර්ථිකයකට තමයි සමාජවාදී කියන්නේ. ගෝඨාභය රාජපක්ෂයි, අනුරුද්ධ පාදලියයි, දිලිත් ජයවීරයි, අතුලේ රතන හාමුදුරුවෝ එකතු වෙලා කුෂි කර්මාන්තය ගැන තීරණ ගන්න එකට තමයි ධනවාදී කියලා කියන්නේ. කුෂි කර්මාන්තය ගැන තීරණ ගැනීමේ අයිතිය ගොවියට, කුෂි විද්‍යාඥයාට, විශේෂඥයාට දෙන එකට තමයි සමාජවාදී කියලා කියන්නේ. ජනතාවට තීරණ ගැනීමේ බලය, ජනතාවට රාජ්‍ය බලය කියන්නේ ඒකට. දැන් හිතන්නකෝ මේ පාර නැනෝ නයිට්‍රජන් අර දියර නයිට්‍රජන් ගහන්න තීරණය කරා. දියර නයිට්‍රජන් ගහන්න තීරණය කරේ මහ කන්නේට. මහ කන්නේ කියන්නේ වහින කන්නේ. සාමාන්‍යයෙන් පොළොන්නරුව මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල ජනවහරේ මහ කන්නේට කියන්නේ හත්දොහේ වැහි කන්නේ කියලා. එන මහ කන්නේට දවස් 7ක් එක දිගට වහිනවා කියලා සාහිත්‍යයෙන් කියන්නේ. මේ පාර තෙත් කලාපෙටත් ඇස්සා. මේ ගාල්වල කොච්චර වැස්සද මේ පාර. මේක ඇත්තට වියලි කලාපෙට වහින කාලේ. ඒත් මේ කාලේ දියර පොහොර ගහන්න බෑ. ගහන දියර පොහොර හේදිලා යනවා. මොලේ කනදක් හරි තියෙන කෙනෙක් තීරණය කරන්නේ මහ කන්නේදී දියර පොහොර ගහන්න. එහෙමනම් ඒ අත්හදා බැලීම කරන්න ඕනේ යල් කන්නේ. වියලි කලා අඩුම ගන්න. දැන් ගොවියෙක් හිටියනම් ඔතන දැන් අනුරුද්ධ පාදනී කියන්නේ දොස්තර මහත්තයෙක්නේ. එයා දන්නවද මේ කතාව? රතන හාමුදුරුවෝ කියන්නේ හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවන්ට දාන ටික පන්සලට හම්බ වෙනවා. හාමුදුරුවෝ දන්නේ මේ කොහොමද වැවෙන්නේ කියලා. ඒගොල්ලන්ගෙන් අහලා තියෙනවා හරියනවද කුෂිකල් ප්‍රතිපත්තිය කියලා. දිලිත් ජයවීර දන්නවා කොටස් වෙනද පොලේ වංචා කරලා සල්ලි හොරකම් කරන්නේ කොහොමද කියලා. එයා දන්නේ මෙතන ගෝයන් පැලේ වවාගන්නේ කොහොමද කියලා. ඒක කොහොමද මේක අහන්න තිබුණේ? ගොවියන්ට තීරණ ගන්න දෙන්නේ. කුෂි විද්‍යාඥයන්ට තීරණ ගන්න දෙන්නේ.
ඒකනේ මේ අපි හැමදාම ඇවිල්ලා කියන්නේ මේ මහජන පාලනයක් අවශ්‍යයි. ජනතාවගේ රජයක් අවශ්‍යයි. ඕක අපි නෙමෙයි 1935 දී සම සමාජ පක්ෂය ඇවිල්ලා කිව්වෙත් ගොවිකම් කරු ආණ්ඩුවක්. ඒගොල්ලන්ගේ සටන්පා. ඇයි ඒගොල්ලෝ අවුරුදු 85කට කලින් ඇයි ඒගොල්ලෝ ගොවිකම් කරු ආණ්ඩුවක් ඇතුලේ විතරයි ප්‍රශ්න විසඳන්නේ කියලා කිව්වේ? අවුරුදු 85කට පස්සේ ඇයි අපි ඒකම කියන්නේ? දැන් ඕගොල්ලෝ නහන්න අලුත් දෙයක් කියන්න පුළුවන්. අලුත් දෙයක් කියන්න දෙයක් නැහැ. උත්තර තමයි උත්තරේ. පොහොර ප්‍රතිපත්තිය කියලා තීරණ ගන්න ගොවියගෙන් අහන්න ඕන. ඔච්චරයි අපි මේ කියන්නේ සමාජවාදී කියලා අමුතුමක් ගන්න නෙමෙයි. කුෂි විද්‍යාඥයන්ගෙන් අහන්න ගොවියගෙන් අහන්න. දැන් බලන්න මේ සැරේ දියර පොහොර ගහන්න තීරණය කරා. දියර පොහොර ගහන්න මැෂින් එකෙන් ගහන්න කිව්වා. හැබැයි ගොවියෝ ගාව තියෙන හෑන්ඩ් ස්ප්‍රේ මැෂින්. හෑන්ඩ් ස්ප්‍රේ මැෂින් එකෙන් ගහලා හරියන්නේ නැහැ පොහොර. මොකද සාමාන්‍යයෙන් ගහක මුල හැදිලා තියෙන පොහොර උරා ගන්න පුළුවන් වෙන විදිහට පරිණාමය වෙලා තියෙන්නේ. කොළේ හැදිලා තියෙන පොහොර උරා ගන්න නෙමෙයි. කොළේට පොහොර ගන්නවා නම් හරියට නාභිගත කරලා වේගෙන් ගහන්න ඕනේ පොහොර. ඒක කරන්න බෑ හෑන්ඩ් ස්ප්‍රේ මැෂින් එකේ. ඒකට පවර් ස්ප්‍රේ මැෂින් එකක් ඕන. කිසිම ගොවියෙක් ගාව පවර් ස්ප්‍රේ මැෂින් නැහැ. මේ ප්‍රායෝගික ප්‍රශ්න කරන්නේ නැහැ. කිසිම ගොවියෙක් ගාව පවර් ස්ප්‍රේ මැෂින් නැහැ. පවර් ස්ප්‍රේ මැෂින් එක කුලියට ගන්න. දවසකට පවර් ස්ප්‍රේ මැෂින් එක රුපියල් 3000ක් විතර වෙනවා. මේ වගාව කාලේ දවස් 9ක් ගහන්න කියලා තියෙනවා දීරපො. හැමදාම 3000 ගාන දීලා පවර් ස්ප්‍රේ මැෂින් එකක් ගත්තොත් රුපියල් 27000ක් යනවා ගොවියන්ට පොහොර ගහන්න විතරක් මේ මැෂින් එක. අනිත් එක පවර් ස්ප්‍රේ මැෂින් එකක් ආම්බම් කරගන්න බෑ වයසක කෙනෙකුට. ඒකට ටිකක් හයිය හක්තිය තියෙන තරුණයෙක්ට විතරයි පවර් ස්ප්‍රේ මැෂින් එක හසුරුවන්න පුළුවන්. ගොවීන්ගේ අති බහුතර සංඛ්‍යාවක් වයසකයි. එතකොට ඒගොල්ලන් සිද්ධ වෙනවා හයිය හක්තිය තියෙන තරුණයෙක්ව දවසට රුපියල් 2000ක් දීලා කුලියට ගන්න පොහොර ටික ගන්න. එතකොට එතන දවස් 9ට රුපියල් 10ට දායි රුපියල් 45000ක් කරන පොහොර නිකම් මෙහෙම වෙනදා යූරියා ටික විසි කරපු එකට මේ පාර රුපියල් 45000ක් ගන්න යනවා පොහොර ටික ගන්න. එතන මොලේ කලඳක් නැතුව තීරණ අරන් තියෙනවා. ඒක ගොවියෝ ඇහුවා අපිට මේ සැරේ රුපියල් 50000ක් 60000ක් යනවා පොහොරට. ඒ ඇස ඒ ගහපු ටික වැස්සට හේදිලා යනවනේ. මහා කන්නේ දියර පොර ගන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඕක ගොවියෝ ඇහුවා දැන් මොකද කරන්නේ අපිට මේ වියදම් යනවා. දැන් අපි කොහොමද වී කිලෝ කීයටද ගන්න කියලා. ඊට පස්සේ මහින්දානන්ද කිව්වා වී කිලෝ රුපියල් 100 ගන්න ගන්නවා කියලා. දැන් වී කිලෝ රුපියල් 60ට ගත්තට පස්සේ හාල් කිලෝ 120යි 130යි වී කිලෝ රුපියල් 100ට ගත්තොත් එහෙම හාල් කිලෝ රුපියල් 250ක් විතර වෙනවා. ඒක කන්නේ කොහොමද? දැන් මෙතන ගොවියාගේ ප්‍රශ්නේ පාරිභෝගිකයාගේ ප්‍රශ්නේ දෙක තුලනේ කරන්නේ. ඒ නිසා නේද පොහොර ප්‍රතිපත්තිය තීරණය කරන තැන ගොවියෝ ඉන්නවනේ. කුෂි විද්‍යාඥයෝ ඉන්නවනේ. බත් කන මිනිස්සු ඉන්නවා. අඩුව ගන්න පාරිභෝගික බත් කන මිනිස්සු ඉන්න පැත්තේ. ඒකට කියනවනේ මේ මෙහෙමයි රුපියල් 100ට වී අරන් හරියන්නේ නැහැ. එතකොට අපි කොහොමද රුපියල් 250ට අපිට නම් බෑ හාල් ගන්න කියලා මිනිස්සු කියනවනේ ඊට පස්සේ. හාල් කිලෝ 250 වුණාට පස්සේ කන්නේ කොහොමද කියලා අහන්නේ මිනිස්සු. දැන් මහින්දානන්දලා මොනවා කනවද දන්නේ නැහැ පිටුරුත් දන්නේ නැහැ කන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලය ජනතාව අතට ගන්නේ නැතුව ලොකු ව්‍යුහාත්මක පරිවර්තනයක් නැතුව මේක ප්‍රශ්නයකට උත්තර හොයන්න බෑ. හැබැයි දැන් එක එක මහතෙමුත් වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර අරගෙන කියලා. ඒගොල්ලෝ ප්‍රශ්නෙත් කියලා දීලා උත්තරෙත් කියලා දෙනවා. දැන් උදාහරණයක් විදිහට පොදු ජන පෙරමුණේ කට්ටිය මොකක්ද ඒගොල්ලෝ කියන ප්‍රශ්නේ? පොදු ජන පෙරමුණේ කට්ටිය එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ප්‍රශ්නේ කියනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අහුවම ඒගොල්ලෝ හොරෙන් කියන දැන් ප්‍රසිද්ධිය කියන්න බෑ. හොරෙන් කියන මේ ලොක්කට තේරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් කලින් ඒගොල්ලෝම තමයි ඇවිල්ලා කිව්වේ දේශපාලනඥයෝ දූෂිතයෝ දේශපාලනය කරලා නැති කෙනෙක්ව ජනාධිපති කරන්න. එතකොට මේ ඔක්කොම හරියනවා කියලා. ඊට පස්සේ මිනිස්සු ලක්ෂ 69ක් ඡන්දෙ දීලා දේශපාලනේ අයන්නවත් දන්නේ නැති මිනිහෙක්ව ජනාධිපති කරනවා. ඒ මිනිස්සු අවුරුද්දකට පස්සේ ඇවිල්ලා කියනවා මට දේශපාලනේ තේරෙන්නේ නැහැ අයියා මට උදව් කරන්න කියලා එයා ඇවිල්ලා කියනවා. මොන විගඩමක්ද කියන්නේ මේ ලංකාවේ වෙන්නේ? දැන් කලින් අවුරුද්දකට කලින් කිව්වේ මොකද්ද? දේශපාලනය කරලා නැති මිනිහෙක්ව ජනාධිපති කරන්න එතකොට තමයි රට හදන්න පුළුවන් කියලා. අවුරුද්දකට පස්සේ ඒක කියපු කෙනා ඇවිල්ලා කියනවා දේශපාලනේ දන්නේ නැතුව මුකුත් කරන්න බෑ. අයියට කියන්න මට උදව් කරන්න කියලා එයා කියනවා. ඕක නිසා තමයි අපි ගිය මැතිවරණයේදී ඇවිල්ලා ඕගොල්ලන්ට කිව්වේ මූණේ දැලි ගා ගන්න එපයි කියලා. නින්දා වෙන මේ ලැජ්ජ හිතන જાතිය තීරණ ගන්න එපා මූණේ දැලි ගෑවෙන ඔය තීරණ ගත්තොත් ඊට පස්සේ පාර බහලා යන්න බැරි වෙනවා ඇඳුමක් ඇඳගෙන මේ ඔය වගේ තීරණ ගත්තට පස්සේ මැතිවරණ වලදී කියලා. හැබැයි ඉතින් කරන්න දෙන්නේ නැහැ තීරණේ ගත්තනේ කමන්නේ. දැන් හරි බලමුකෝ ඊළඟට මොකද කරන්න කියලා. දැන් ඊට පස්සේ තියෙන්නේ දැන් ඒගොල්ලෝ කියනවා මේ ගෝඨාභය මහත්තයාගේ දේශපාලන තීරණ නැති නිසා තමයි මේක වෙන්නේ. වෙන රාජපක්ෂ කෙනෙක් දැම්මනම් හරි කියලා. මේ දවස්වල පොදු ජන පෙරමුණේ කට්ටිය ඇවිල්ලා කියන්නේ ඕක. මේ ගෝඨ නම් හරියන්නේ නැහැ, මිනිහට තේරෙන්නේ නැහැ. එයා හරියන්නේ නැහැ බැසිල් දලා. ඔය තමයි කියන්නේ. බැසිල් රාජපක්ෂට මොළ 7ක් තියෙනවා. මොකද තමයි කියන්නේ. මිනිහා આવොත් ඔක්කොම විසඳනවා. කියලා දැන් ඔන්න අලුත් කතාවක් හදන්න පටන් ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ වෙනුවට බැසිල් රාජපක්ෂ දැම්මට පස්සේ උත්තර එනවා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ ගෝඨට බැරි එක.
උත්තරේ මොකද්ද? බැසිල්ව දාන එක. ඔන්න පොදු ජන පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙල සැකවේ. කෙටියෙන් කියන්න බෑ. කෙටියෙන් පොදු ජන පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙල. ප්‍රශ්නේ තමයි වෝටරට බැරි එක. උත්තරේ තමයි බැසිල්ව දාන එක. ආණ්ඩුව ඇතුලේ ඉන්නවනේ තව සෙට් එකක්. අර සුළු පක්ෂ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ, සම සමාජ පක්ෂයේ, වාසුදේවයි, විමල් වීරවංශයි, උදේගම්මන් පිළයි මේ දවස්වල නැටි කරේ තියාගෙන නටන්නේ මහජන දේපල විකුණන්න එපා කියලා. ජනතා දේපල විකුණන්න එපා කියලා කෑ ගහනවා. ඒගොල්ලෝ ඉන්නේ කැබිනට් එකේ තමයි ජනතා දේපල විකුණන්න සම්මත කරගෙන තියෙන්නේ. බුදියකටද හිටියේ වෙලා. අර දිවිසුම සම්මත වෙන වෙලාවේ මොකද කරේ? ජෝන්ස්ටන් නම් අඩුම ගානේ ඉස්සරහට ඇවිල්ලා අවංකව කිව්වා මම නම් ඕක කියවල නැහැ මොකද අත උස්සන්න කියවන්න ඕනද කියලා. අන්න ඇත්තට අවංක මිනිස්සේ මේ මම හිතන්නේ ගෝඨාභය මහත්තයාට මේ කාටද ජෝන්ස්ටන්ට ඡන්දෙ දුන්න කිසි කෙනෙක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති. යා ඕවා කියවල ඡන්දෙ දෙයි කියලා. දැනගෙන වෙන්නේ නැතිනේ ජෝන්ස්ටන් නොයවන්නේ නැත්තේ. ජෝන්ස්ටන් නම් ඇවිල්ලා කිව්වා මම ඕවා කියවන්නෙත් නැහැ මම හැම එකටම අත උස්සනවා මම ඕවා දන්නෙත් නැහැ කියවන්නෙත් නැහැ මට කියවන්න ඕනත් නැහැ. දැන් වීරවංශලා ඉන්නේ එහෙම නෙවෙයි ඡන්දියෝගේ අපි මේ ඔක්කොම කියවලා මාර වැඩ දෙන මිනිස්සු කියලා නෙන්නේ. දැන් ඒගොල්ලෝ මොකක්ද කරේ කැබිනට් එකේ? ඕවා සම්මත නැහැ. හිමිජෝ වගේ කට පියාගෙන ඉඳලා කැබිනට් එකේ එළියට ඇවිල්ලා ඡන්දි පාත් දානවා. දැන් ඒගොල්ලෝ මොකද්ද ප්‍රශ්නේ කියලා ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ බැසිල් තමයි ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ ඕම කෙටියෙන් ඒගොල්ලන්ගේ දේශපාලන වැඩපිළිවෙල. ඒගොල්ලෝ කියන්නේ බැසිල් තමයි ප්‍රශ්නේ. බැසිල්ට එන්න දෙන්න නරකයි. ඒ වෙනුවට වෙන කෙනෙක් දාන්න. එතකොට ප්‍රශ්න ඔක්කොම මෙතන තවු දිසා දිවි ලෝකේ මතු මේ නිර්මාණය වෙනවා බැසිල් වලට වෙන කෙනෙක් ගෙනාට පස්සේ. ඒක තමයි ඒගොල්ලන් කතා. ගේන්නේ කවුද කියලා අපම එහෙම කෙනෙකුත් නැහැ එක එක කතා කියන්නේ. සමාජයට කරකවලව නාමල් හරි කවුරු හරි ගේන්නත් ඉඩ තියෙනවා. ගෝඨාභය මහත්තයා හිතාගෙන ඉන්නවා දැන් මේවා කරා ඇති ඔක්කොම අතාරලා ඇමරිකාවට ගිහිල්ලා දරුවෙක් මල්ලෙක් බලාගෙන ඉන්නවා කියලා මිනිපිරියකුත් අලුතෙන් ඉපදුණා. ඒ දරුවව හරි බලාගෙන ඉන්නවා කියලා ගෝඨාභය මහත්තයා හිතාගෙන ඉන්නවා මේගොල්ලෝ බල කරනවා එපා එපා ඔයා යන්න එපා. ඔයාම ඉන්න බැසිල්ට එන්න දෙන්න එපා. ඔයා ඉන්න කීකේ තමයි දැන් මේ දවස්වල ඉන්නේ විමල් වීරවංශ. ඔන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ උත්තරේ. දැන් ඕගොල්ලෝ හිතනවාද ඔය විදිහට විසඳෙයි කියලා. එහෙනම් මෙච්චර බරපතල ප්‍රශ්නයක් තියෙද්දි ගෝඨාභය වෙනුවට බැසිල් ගෙනල්ලා හරි බැසිල් වෙනුවට ආයේ ගෝඨාභයම තියාගෙන හරි ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. දැන් සමගි ජන බලවේගය මොකද්ද කතාව? කෙටියෙන්ම ගත්තොත් සමගි ජන බලවේගය ඕන කෙනෙක්ගෙන් අහුවොත් මොකද්ද ප්‍රශ්නේ කියලා ඒගොල්ලෝ කටපාඩමින් වගේ කියනවා රජයේ ආර්ථික කළමනාකරන ප්‍රශ්න. ඕක තමයි කියන්නේ. මේගොල්ලන්ට ආර්ථික කළමනාකරණේ බෑ. මේගොල්ලන්ට ආර්ථික දැන් ওই ගෙවල් වල ගෑස් පුපුරන්නේ ආර්ථික කළමනාකරන්න බැරි වෙලාද? නැත්තම් කොම්පැනි කාරෝ ලාභ ගන්න මිනිස් ජීවිත පිළිගන්න නිසා මේ ආර්ථිකයට. මොකක්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ ආර්ථික කළමනාකරන්න බෑ. උතන තමයි ප්‍රශ්නේ. එතන උත්තරේ මොකක්ද? උත්තරේ තමයි ආණ්ඩු මාරු. ඒකට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරොත් ප්‍රශ්නේ විසඳෙනවා. තියෙන පොහොට්ටුවේ ආණ්ඩුව වෙනුවට සමගි ජන බලවේගයේ දුරකථන ආණ්ඩුවක් හදුවට පස්සේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒගොල්ලන්ගේ ගම හරි කියන්නකො කොහොමද විසඳන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ නෑ විසඳෙනවා. අහලා බලන්නකො සමගි ජන බලවේගයේ කාගෙන් හරි නිශ්චිත ප්‍රශ්න අහලා කොහොමද මේක විසඳන්නේ කියලා. එහෙම කතාවක් නෑ. ඒගොල්ලෝ කියන්නේ ඉස්සෙල්ලා ගෝඨාභය ලෙවල් එන්නකො. ඊට පස්සේ බලමු කියලා කියන්නේ. ඕක තමයි අවුරුදු 70 ගණන් තිස්සේ උනේ. ඕගොල්ලෝ විශ්වාස කරනවාද ගෝඨාභය රාජපක්ෂ ඉන්න තැනට සජිත් ප්‍රේමදාස ආවට පස්සේ අපේ ප්‍රශ්න විසඳෙනවා කියලා? සමහරට ප්‍රශ්න උත්තර වෙන්නත් ඉඩ තියෙනවා. ඔය දෙවෙනි රැල්ල කොවිඩ් වල දෙවෙනි රැල්ල ආපු වෙලාවේ සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරා මම හිටියනම් දෙවෙනි රැල්ලක් එන්න දෙන්නේ නැහැ කියලා. කොල්ලෝ සමාජ ජාල මාධ්‍යවල එහෙමත් දැක්කලා ලියලා තියෙනවා හරි හරි තමුසි හිටියනම් කොහොමද දෙවෙනි රැල්ලක් එන්නේ නැහැ. මොකද පළවෙනි රැල්ලෙන් අපි ඔක්කොම සෙට් පොච්චි මේ දෙවෙනි රැල්ලක් එන්න මේක ජනගහනයක් ඉතුරු වෙන්නේ නැහැ. සමහරට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා සජිත් කි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ළඟදී සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බුනාට පස්සේ කිව්වා අර අපේ සහෝදරරු සිරගත කරපු වෙලාවේ ආ පොලිසියට ආවා ඒගොල්ලන්ව බලන්න. ඒ වෙලාවේ ආ කිව්වා මේ දැන් තියෙන්නේ මේ ආණ්ඩුව යන අරුබුදේ හැටියට මුකුත් නොකර නිකන් හිටියත් ඔටුන්න ඇවිල්ලා ඉබේ ඔළුවට වැටෙන සයිස් එකක් තියෙන්නේ කියලා. එයා කියන්නේ මුකුත් කරන්න ඕනේ නැහැ. දිගටම ගෝඨාභය මහත්තයාට මේ විදිහට කරගෙන යන්න ඉඩ අරින්න තියෙන. ඒතුළු නිකම්ම හිටියම මම ඉබේම ජනාධිපති වෙනවා කියලා තමයි සජිත් කියන්නේ. පස්සේ මේ ඊයේ පෙරේදා රූපවාහිනී වැඩසටහනකදී එක්සත් ජාතික පක්ෂේ മന്ത്രിවරයෙක් හම්බෙච්ච වෙලාව මම කිව්වා මේ මට විපක්ෂ නායකතුමා හම්බුණා. එතුමා කිව්වා මුකුත් නොකර නිකන් හිටියට පස්සේ ජනාධිපති වෙන්න පුළුවන් සයිස් එකක් තියෙන කියලා කිව්වා කියලා. ඊට පස්සේ ඒ മന്ത്രിවරයා කිව්වා සමගි ජන බලවේගයේ മന്ത്രിවරයා. එයා කිව්වා ඒක නම් ඇත්ත මුකුත් නොකර නිකන් හිටියොත් නම් ජනාධිපති වෙන්න පුළුවන් මේ වැඩේ මේක කතා කරනවානේ. කතා කරන නිසා තමයි ජනාධිපති වෙන්න බැරි කියලා. ඒ කටහඬිය මොඩ කතාවක් නේ කියලා.
ඒකට දැන් ආය ඔයගොල්ලෝ හිතනවාද දැන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ඒකාධිපතිත්වයේ පරදවන වීරයා කියලා මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා අන්තිමට පඹයා ද්‍රෝහියා කියලා අහගන්න ගියා අවුරුදු 3ක් වගේ. හොඳට මතක් කරලා බලන්න. බලයට ඇවිල්ලා අවුරුදු 3කින් විතර තමයි පඹයා ආරෙමේ කියලා මිනිසුන්ගෙන් බැලුම් අහන්න පටන් ගත්තේ. ඊට පස්සේ රට බේරගන්න අවසාන අවස්ථාව ජාතිය බේරගන්න වීරයා දියසෙන් කුමාරයා කියලා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අන්තිමට මිනිස්සුන්ගෙන් පිස්සා කියලා අහගන්න ගියේ අවුරුදු 1කමාරක විතර කාලේ. දැන් අන්තිමට එයාගේම පක්ෂේ മന്ത്രിවරුත් එයාට පිස්සා කියලා. මම දැක්කම ඊයේ පෙරේද පොහොට්ටුවේ മന്ത്രിවරේ පාර්ලිමේන්තුවේ කියලා බලන්න ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාද නැහැ කිව්වා කොච්චර ප්‍රජාතන්ත්‍රවාද තියෙනවද? ජනාධිපතිවරයාට පිස්සා කියලා කියනවා මිනිස්සු. ජනාධිපතිට පිස්සා කියන්න බව ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා ලංකාවේ කියලා. ඒකටත් මම දැක්ක කවුරු හරි යන පත්තරයක කාටුන් එක ලියලා තියෙනවා යකෝ ඉතින් පිස්සා කියන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුණා. දැන් අර පවුවන මිනිස්සයා. ඒ මිනිස්සයා වීරයා වගේ ඉඳලා දැන් අවුරුදු දෙකකට කලින් දැන් ඔක්කොමලා එයාගේ පක්ෂේ മന്ത്രിවරුත් එයාට පිස්සා කියනවා. ඒක කරන්න ගිය අවුරුදු 1කමාරයි. අනාවැකියක් විදිහට කියන්න පුළුවන් සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් ජනාධිපති වුණොත් එහෙම මිනිහට මිනිසුන් බූරුවා මෝඩයා කියලා අමතන්න යන්නේ මාස 6යි කියලා. සමහරට මාස 6කටත් අඩු කාලයක් කියලා ඕනනම් අනාවැකියක් ලෙස ලියලා තියාගන්න අද කිව්වා ඒක. අරුබුදේ ඒ තරම් උග්‍ර. අරුබුදේ ඒ තරම් උග්‍ර. ඒ නිසා දැන් ඔය ඔක හරියන්නේ නැහැ. ඔක තමයි අවුරුදු 70 ආයේ ලිහලා බලපු මල්ල ඔබලා බලන්න දෙයක් නැහැ නේ. අවුරුදු 70 ගණක් ඕක තමයි කරන්නේ. ඊළඟ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඒගොල්ලොත් මේ දවස්වල ඇවිල්ලා ඒගොල්ලොත් කියන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ මොකක්ද අහපම ඒගොල්ලෝ සමගි ජන බලවේග කියන එකක් කියනවා. මොකද ආර්ථික කළමනාකරණය දුර්වලයි. ඊට පස්සේ ලොකුවට මේගොල්ලෝ ගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ විදියට ඒගොල්ලෝ ගන්න එක තමයි හොරකම තමයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම රුපියල් 100ට දෙන්න පුළුවන් හාල් කිලෝ එක රුපියල් 125කට විතර විකුණන්නේ රුපියල් 25ක් කවුරු හරි හොරකම් කරලා නෙමෙයි. ඒ ඇවිල්ලා වී සහල් බවට පත් කරලා බෙදා හරින මුළු යාන්ත්‍රණය ඇතුලේ තියෙන සූරාකෑමේ ක්‍රමයක් තියෙනවා. ගෙවල් වල ගෑස් ටැංකිය පුරන්නේ කවුරු හරි ගිහිල්ලා හොරකම් කරලා නෙමෙයි. ඒකට මේ ලෝකේ තියෙන සියලු ප්‍රශ්න ඇවිල්ලා තියෙන හොරකම නිසා කිව්වට ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න ඇවිල්ලා තියෙන හොරකම නිසා නෙමෙයි. හොරකමට වඩා ඊටම බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අපි උදාහරණයක් බදු ප්‍රතිපත්තියේ ප්‍රශ්නේ. බදු ප්‍රතිපත්තියේ ප්‍රශ්නේ ගන්න අපි කොච්චර බදු ලියනවද කියන්නේ? අපි කොච්චර බදු ලියනවද? හාල් මැස්සෝ කිලෝකට රුපියල් 100ක් බදු ලියනවා. කියන්නේ අපි කඩේ ගිහලා හාල් මැස්සෝ 250ක් ගන්නද රුපියල් 25ක් රජෙට. අපි කඩේට ගිහලා රීලෝඩ් එකක් දාපම රුපියල් 100ක අපි කතා කරන්නේ රුපියල් 52යි ටෝක් ටයිම් එක. රුපියල් 48ක් රජේ ගන්න. අපි බයිසිකලයකට ට්‍රී වීල් එකට පෙට්‍රල් ගහනකොට රුපියල් 62ක් රජයට ගෙවනවා බද්ද. අපි කොච්චර බදු ගෙවනවද? මේ පාර අය වෙන්නේ තව බදු වැඩි කර. 2021 අවුරුද්දේ ගෙවුවට වඩා සෑම පවුලක්ම රුපියල් 5000 ගානේ මාසෙට වැඩිපුර ගෙවන්න ඕනේ බදු ලබන අවුරුද්දේ. වැඩි වෙච්ච බදු මුදල මාස 12න් බෙදලා ලංකාවේ පවුල් ලක්ෂ 50ක් ඉන්නවා කියලා ලක්ෂ 50ෙන් බෙදුවම එනවා රුපියල් 5000. බෙදලා බලන්නකෝ. ඒ කියන්නේ මේ දුන්න බදු කන්දරාව මදි වල ලබන අවුරුද්දේ තව රුපියල් 5000ක් රජයට දෙනවා. දැන් අපි බදු ගෙවනවා. ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් 41ක් ඉන්නවා 7-5ක් බදු ගෙවලා නැහැ. ඒගොල්ලන් මුකුත් මේ බදු ප්‍රතිපත්තියම ප්‍රශ්නයක් තියෙනවා. විදේශ සමාගම් බහුජාතික බූවල් වෙනවා ඒගොල්ලන්ට අවුරුදු 25 30 බදු සහ. හම්බන්තොට වරායගත්ත චීන සමාගමට අවුරුදු 50ක් යනකල් 7ක් බදු අය කරන්නේ. දැන් ඔය වරාය නගරෙට එන්න කියන සමාගම් වලට කියලා තියෙන අවුරුදු 25ක් යනකල් 7ක්වත් බදු ගන්න නැහැ. අපිට කියනවාද මේ වසංගතයක් තියෙනවා වසංගතය ඉවර වෙනකල් අවුරුදු 2ක් උඹලගේ බෙහෙත් වල බදු ගන්න නැහැ කියලා අපිට කියනවා. අත්‍යවශ්‍ය ඖෂධ ඔක්කොටම බදු ගන්න. දැන් මේ ලොකු අමාරුවක වැටලා තියෙනවා පොදු ප්‍රවාහන සේවාවල ගියාම ලෙඩ බෝ වෙනවා වසංගතේ බෝ වෙනවා කමක් නැහැ උඹලා බයිසිකල් වල වැඩට ඵලයල්ලා පෙට්‍රල් වල බද්දා හොසි කරනවා මාස 6ක් යනකල් කිරි කරනවා අපිට එහෙම කියනවා. දැන් මාධ්‍යවලත් ගිහිල්ලා අහුවම ඇයි අපිව දිරි ගන්නේ නැද්ද කියලා අහුවම කියන්නේ නැහැ ඉතින් මේ ආයෝජකව දිරි ගන්නන්න බෑ. ආයෝජකව ලංකාවට ගෙන්නන්න කලින් ලංකාවේ ඉන්න මිනිස්සු ටික ලංකාවේ තියාගන්න බෑ. අන්න ඔක්කොමලා පාස්පෝර්ට් පෝලිං වල වීසා පෝලිං වල රට යන. පිට මිනිස්සු ලංකාවට ගෙන්න ගන්න කලින් ලංකාවේ ඉන්නේ උන් ටික ලංකාවේ තියාගන්න බලන්න. ලක්ෂ 6ක් වෘත්තිකයෝ. පුරවැසිභාවය අයදුම් කරලා තියෙන යුරෝපා රටවල් වල ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාවේ සහ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ. ලක්ෂ 6ක්. ඒ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ඇවිල්ලා වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිඥයෝ ඒ වගේ අය. ඒ අයට විතරයි පුරවැසිභාවය ගන්න පුළුවන්.
දැන් අපි කල්පනා කරන්න ඕන ඔය මිනිස්සු ලක්ෂ 6 නැති ලංකාව කොහොම වෙයිද කියලා. ඔය ලක්ෂ 6 ලංකාවෙන් ගියාට පස්සේ ඉතුරු වෙන ලංකාව කොහොම වෙයිද කියලාත් බලන්න. ඒ නිසා නේ මහින්ද රාජපක්ෂ මහත්තයා බයිලා කියලා හරියන්නේ නැහැ. තාප්පවල චිත්‍රන්දපු කට්ටිය පොලිමේ යන්න එපා. ඔයගොල්ලෝ ලංකාවේ ඉන්න කීකේ කිව්වට හරියන්නේ නැහැ. ලංකාවේ ඉන්න පුළුවන් වෙන්න එපා. ඉන්න පුළුවන් මේ විදිහට වෙන්නේ. ඒ නිසා පුළුවන් හැම කෙනාම හිතනවා මේ දරුවන්ට වගතුවක් වෙන්න හරි ළමා ලපටිත් අරගෙන මේ රටෙන් පැනලා කොහට හරි යන්න ඕන කියලා. මේ අන්තිමට දේශප්‍රේමී කියපු ඔක්කොම රටෙන් යනවා. දේශද්‍රෝහී කියලා බැනුම් අහපු අපි කට්ටිය විතර ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ලෝක විනාශ වුණත් මේකෙම ඉන්නවා කියලා මේකේ අපි ඉතින් යන්නේ නැහැ නේ අපි ඉන්නවා. ඕක තමයි අන්තිමට වෙන්නේ. අන්තිම ශේෂපත්‍රය බලන්නකො එක දේශප්‍රේමීෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ගිය ඡන්දේ දේශප්‍රේමීන් කියපු කට්ටිය ඔක්කොම රටින් යනවා. රටට ආදරේ නැහැ කියලා බැනුම් අහපු අපි කට්ටිය විතරක් ඉතුරු වෙනවා. ඕක තමයි වෙන්නේ අන්තිමට. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇත්ත සංයුක්ත ප්‍රශ්නේ ජවිපෙන් අල්ලනවද නැහැ. ඒගොල්ලෝ හොරකම් කාජහර හොරකමක් අල්ලගෙන ඔක්කී ඉන්නවා. හොරකමත් ප්‍රශ්නයක් තමයි. හැබැයි මුළු ප්‍රශ්නේ හොරකමට ලඟු කරාට පස්සේ වෙන එක තමයි. ඇත්ත ප්‍රශ්නයට යනවා. උදාහරණයක් විදිහට චීනේ පොහොර නැහැ. චීනෙන් ගෙන්නපු පොහොර නැව පිළිබඳ ප්‍රශ්නේ ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳ පොහොර ප්‍රතිපත්තිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. හරිත විප්ලවය කියන ක්‍රියාවලිය හරහා රටවල් වල කෘෂිකර්මාන්තේ බහුජාතික සමාගම් අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රබල ප්‍රශ්නයක්. දැන් අපි හොඳටම දන්නවා යූරියා ගේනවද කොම්පෝස්ට් ගේනවද කියන එකේ වෙනසක් නැහැ. යූරියා ගේන්නේ බහුජාතික සමාගම් නම් කොම්පෝස්ට් ගේන්නේ බහුජාතික සමාගම් නම් දෙකෙන් කොයි එක ගෙනවත් අපිට කෙලවෙනවා කියලා අපි දැන් දන්නවා. අපි අත්දැකීමෙන් දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ගෙන්නන්නේ යූරියාද කොම්පෝස්ට් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ යූරියා ගෙන්නවත් කොම්පෝස්ට් ගෙන්නවත් ඒක බහුජාතික සමාගම් හරහාද කරන්නේ නැත්නම් රජය ගොවි සමුපකාර ඒවා හරහාද කරන්නේ. සමාගම් වල ග්‍රහණයෙන් කුෂිකර්මාන්තේ ගලව ගන්න එක පිළිබඳ ප්‍රශ්නේ හොඳට කැපිලා පෙනිච්ච එකක් තමයි අර පොහොර නැව. බලන්න ඒගොල්ලෝ ආපු හැටි. මුලින් ඒ නැවේ නම හිපෝ ස්පිරිට්. ඊට පස්සේ නැව බාර ගන්න බෑ යන්න කිව්වට පස්සේ මගක් ගිහිල්ලා නම වෙනස් කරගත්තා සෙයියෝ එක්ස්ප්ලෝරර් කියලා. නැවේ ගහලා තිබුණු චීන කොඩිය බාලා පැනමා කොඩියක් දාගත්තා. දාගෙන GPS ඕෆ් කරගත්තා. නැව ඉන්න තැන හොයාගන්න විදියක් නෑ. නැව සිංගප්පූරුව පැත්තට යනවා මාක් වෙලා තිබ්බා. ඊට පස්සේ මුකුත් නැවගෙන ආරංචියක් නෑ. GPS ඕෆ් කරලා. අන්තිමට හොයාගත්තා නැව හොරෙන් ලංකාවට ඇවිල්ලා මේ හොරෙන් ඉන්නවා ලංකාවේ මූද ඇතුලේ කියලා. වටේ කරකිනවා. ත්‍රිකුණාමලයට යනවා, හම්බන්තොටට එනවා, බේරුව වලට යනවා, කොළඹ වරායගාව හොල්මන් කරනවා, ආය හම්බන්තොටට යනවා. ඔහොම කරගන්නේ පහුගිය මාස ගානේ හිටියේ. එතකොට මෙතන බරපතල ප්‍රශ්නයක් බහුජාතික සමාගම් අනිත් එක සමාගම නෙමෙයිනේ ලංකාවට තර්ජනය කරන්නේ. චීන තානාපති කාර්යාලය. ඒගොල්ලෝනේ කිව්වේ ඒ චීන තානාපති කාර්යාලයනේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරේ. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරන්නේ කොහොමද? මහජන බැංකුව මුදල් ගෙවුවේ නැත්තේ අධිකරණ නියෝගයක් තියෙනවා මුදල් ගෙවන්න එපා කියලා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ මහ බැංකුව මහජන බැංකුවට නියෝග කරලා සල්ලි ගෙවන්න එපා කියලා. ඒ මහජන බැංකුව චීන තානාපති කාර්යාලයට කිව්වා අධිකරණ නියෝගයක් තියෙනවා කියලා. ඒතකොට චීන තානාපති කාර්යාලය මොකද්ද කියන්නේ? ඕගොල්ලන්ගේ අධිකරණ අපිට වැඩකුත් නැහැ. ඕගොල්ලන්ගේ නීතිය අපිට වැඩකුත් නැහැ. ඕගොල්ලන්ගේ විද්‍යාඥයෝ අපිට වැඩකුත් නැහැ. ලැබ් වැඩකුත් නැහැ. ගේන්න කිව්වනම් පොහොර ටික ගනින්න කියලා. එතකොට මේ මුළු ප්‍රශ්නේ යට ගහනවා ජවිපේ ඒ පොහොර ගෙන්නන එකට සම්බන්ධ වෙච්ච චෙරීනා කැපිටල් කියලා කම්පැනියක් ගැන කියලා. ඒ කම්පැනියට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සම්බන්ධයි කියලා. අපි කියන්නේ හරි හොරකමමයි ප්‍රශ්නේ කියන්නේ. වැඩේ කියන්නේ ඉතින් දැන් JVP එකේ වැඩ පිළිල මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ අරකමයි. ඊළඟ මැතිවරණ වෙනකල් බලාගෙන ඉන්න. ඊළඟ මැතිවරණෙදී ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. මම හිතන්නේ අංක ගණිතය දන්න ඕන කෙනෙකුට හිතෙන තේරෙනවා. ජවිපෙට තනියෙන් ආණ්ඩුවක් හදන්න බෑ කියලා ඊළඟ මැතිවරණේ. මොකද ජවිපෙට දැන්ට තියෙන්නේ ආසන 3යි. ඕක 113ක් වෙන්නේ නැහැ. ඕක 113ක් කරන්න තරම් එච්චර ජනතා රැල්ලක් තියෙනවා නම් අපරාධ ඡන්දෙ ඉල්ලීමේ විප්ලවය කරලා දාන්න තියෙන්නේ. එහෙම ගන්නෑ. ඒක ජවිපෙට තනියෙන් 113ක ආණ්ඩුවක් ඔය කෑ ගහුවට එහෙම හදන්න බෑ. ඒගොල්ලෝ හැමදාම ඡන්දයකට කලින් ඇවිල්ලා ඔය වගේ කතා කියනවා. අපි දිනන්නේ යන්නේ අපිට 40ක් වෙනවා 70ක් වෙනවා කීකේ හැමදාම කියනවා. ගිය ඡන්දෙදිත් කිව්වා. ඊට පස්සේ 3ක් හම්බුනාට පස්සේ සතියක් විතර යනකොට ටෙලිෆෝන් ඕෆ් කරගෙන හොයන්නත් නැතුව ඉන්නේ. ඊට පස්සේ ඔන්න මිනිස්සු මෝඩයෝ ගොබ්බයෝ බයියෝ කීකේ බැන බැන කලෙලි බයි. ඔන්න තමයි හැමදාම වෙන්නේ. ඕක ලබන 2024 වෙනවා. ඔන්න බලන්න. දිනනවා කීකේ ඉඳලා ඡන්දෙන් පහුවදා මිනිස්සු මෝඩයෝ ගොබ්බයෝ මුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා මිනිස්සුන්ට බැන බැන පාරට එනවා. සතියකට විතර පස්සේ. කොටසක් වැඩ නවත්තනවා. ඕක දැන් ආයෙ වෙන නියමිතයි ජයප්‍ර සහෝදරුවන්ට. කිව්වට පිළිගන්නෙත් නැහැ. අවම කිව්වා 3-6ක් කරගන්නත් බලය අල්ලනවා කියලා කිව්වොත් තමයි කරගන්න වෙන්නේ කියලා. සර් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඇත්ත බලාපොරොත්තු තියෙන්නේ මන්ත්‍රී දුර 6ක් ගන්න. ඕක අරගෙන මේ අරමුදේට උත්තරයක් හොයන්න පුළුවන්.
මේ අර්බුදයට උත්තරයක් හොයන්න පුළුවන් දෙයක් කරගෙන. අර්බුදයට මොකක්වත් උත්තරයක් එකේ නෑ. අනිත් ඒ JVP එකේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුලේ හිටියා කියලා හොරගන්නවද ඉන්නේ නැහැ. හොරගම මුණක් ප්‍රශ්න. JVP කට්ටිය පාර්ලිමේන්තුවේ හිටියා නෙමෙයි JVP එකේ සුනිල් හඳුනේත් සහෝදරයව හොරුවල්ලන කෝප් කමිටුවේ සභාපති වෙලා හිටියා. ඒත් හොරගන්නව දුන්නේ නැහැ. එයා හොරකම් උනා කියලා අපිට ඇවිල්ලා කියනවා. ඒක හොරගන්නවත් වෙන්නේ නැහැ. හොරකම් අතර කරන්නේ නැහැ එහෙම. ඒව වෙනවා. හොරකම් දැනගන්න නම් ඉතින් ජෛව කට්ටියම ඕනේ නැහැ. දැන් ඉතින් මේවා ජාත්‍යන්තරීකරණය වෙලා දැන් නිරුපමා රාජපක්ෂගේ තිරු නඩේෂන්ගේ නාටක හොරකම අපි දැනගත්තේ පැන්ඩෝරා පේපර්ස් හරහා පිටරට මාධ්‍යෙදී තින්නේ. දැන් ජවිපෙත් අන්තිමට දැන් ඡන්දෙන් යනවා මැතිවරණයක් අස්සේ අරක කරනවා මේක කරනවා කිව්වට ඇත්ත කතාව තමයි මැතිවරණ කතාව ඇතුලේ මේකට උත්තරයක් හොයන්න බෑ. දැන් හැමෝම කියන්නේ මැතිවරණකින් මූණු මාරු කරමු ආණ්ඩු මාරු කරමු අරක කරමු මේක කරමු පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරමු. පොදු ජන පෙරමුණ ඇවිල්ලා කියනවා 2024 වෙනකල් ඉන්නකෝ අපි කියනවා බැසි. ඊට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉන්න සුළු පක්ෂෙට කියනවා ඕගොල්ලෝ බය වෙන්න එපා. 2024 දී අපි බැසිල්ට එන්න දෙන්නේ නැහැ. අපි කොහොම හරි ගෝඨාම දාන 2024. සමගි ජන බලවේග කට්ටිය ඇවිල්ලා කියනවා ඉවසගෙන ඉන්නකෝ 2024 වෙනකල් ඉවසගෙන ඉන්න සජිත් ජනාධිපති වුණාට පස්සේ මෙතන දිව්‍ය ලෝකෙ මතුවේ. JVP කට්ටියත් කියනවා ඉන්නකෝ ඕගොල්ලෝ කෙලවගෙන දැන් තියෙන්නේ. ඕක නෙගලුගේ. ඕගොල්ලෝ හරි 2024 දී අපේ සෙට් එකක් යවන්නකෝ පාර්ලිමේන්තුව අපි වැඩි ගොඩ දාලා දෙන්න තීතට කියලා තමයි කියන්නේ. අපි ආවේ ඕගලන්ට ඕක කියන්නේ නෙමෙයි. අපි ආවේ මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට කොහොමද උත්තරයක් හොයන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරය අර සහෝදරයා කිව්වා. කොහොමද අපි හිතුවේ? දැන් ගුරුවරුන්ට වැටුම් ප්‍රශ්නයක් ආවා. වැටුම් ප්‍රශ්න වෙලාවේ ගුරුවරු විදුහල්පතිවරු මෙහෙමද හිතුවේ? ඒගොල්ලෝ හිතුවේ ඊළඟ ජනාධිපතිවරණ ඊළඟ මහමැතිවරණයක් නැහැ. ඒ ඊළඟ ජනාධිපතිවරණයට ප්‍රින්සිපල් කෙනෙක් ඉදිරිපත් කරනවා. එයා දිනුවට පස්සේ වැටුම් පැටි කරගන්නවා. එහෙමද හිතුවේ ගුරුවරු? නැත්නම් ඊළඟ මහමැතිවරණයේදී එක එක පක්ෂවලට නොමිනේෂන් ඉල්ලගෙන ගුරුවරු 40ක් පාර්ලිමේන්තුව යවලා වැටුම් දිනා ගන්නවා. එහෙමද හිතුවේ ගුරුවරු? නෑ ගුරුවරු මැතිවරණ කතා මොකුත් නෑ 262000 ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු ඔක්කොම සමිති ભેදයක් මොකක්වත් නැතුව එකතු වුණා. එකතු වෙලා සමගිලා වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව හදාගෙන දෙමාපියොත් එකතු කරගෙන ගුරු දෙමාපිය ක්‍රියාකාරී කමිටුව හදාගෙන ප්‍රාදේශීය මට්ටමින් පාසල් මට්ටමින් නගර මට්ටමින් උද්ඝෝෂණ කරලා කාලකන්ණි කිව්වා ලංකාවට උගන්වන්න එක ගුරුවරයෙක් ඇති කිව්වා NGO කාර්යෝ කිව්වා ඒවා මැද කොවිඩ් බෝ කරනවා කිව්වා ඒ ඔක්කොම මැද සටන් කරලා මොකක් හරි පොඩි ගාණක් රුපියල් 5000ක් හම්බෙලා තියෙන ඒක හරි ගත්තා 5000 ගන්නත් ඒක කරන්න ඕනේ ඡන්දයක් වෙනකල් බලන් කියන මුකුත් නැහැ දැන් ගොවියන්ට ප්‍රශ්නයක් ආව පොහොර නැහැ කියලා මහ කන්නේට. ගොවියෝ මෙහෙම කිය හිටියද? ගොවියෝ කිය හිටියද හරිය ඊළඟ ජනාධිපතිවරණයේදී අපි ගොවියෙක්ව ජනාධිපති කරනවා. ගොවියෙක්ව ජනාධිපති කළා පොහොර ඉල්ල ගන්න. කිය හිටියද නැහැනේ. ගොවියෝ මොකද? ගොවියෝ කරේ කුඹුරට යනකොට වෙනදා ගෙනියන්න උදැල්ල නගුල ඒ වෙනුවට අරන් ගියා පිකට් බෝඩ් එක. ඒ වෙනුවට පඹයෝ හදාගෙන අරන් ගියා. පඹයන්ට පිදුරු කව්වල කැටි වලින් කෙටුවා. මුළු රටේම දැවැන්ත ගොවි විරෝධයක් කියන එක ආවා. ඊට පස්සේ පොළොන්නරුවේ පරක්කම සමුද්‍රයේ ගොවි ව්‍යාපාරයෙන් පටන් අරගෙන මුළු රටේම ගොවි ව්‍යාපාර වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ලියුම් දුන්නා. අපිට වතුර එවන්න එපා පොහොර දෙන්න නැත්තම්. පොහොර නැතුව වතුර එපා කියන සටන් පාඩයක් දෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ වතුර එවන්න එපා කියලා ගොවියෝ ලියුම දුන්නාට පස්සේ වාරි මාර්ග ඉංජිනේරුවට දිස්ත්‍රික් ලේකම් බල කරලා තියෙනවා වාරි මාර්ග ඉංජිනේරුවට ඒව වැඩක් නැහැ ගොවියෝ කියන ඒවා ඔයා කරන්න එපා වාරින්න වතුර කියලා. ඊපස්සේ ඉංජිනේරුවා කියලා දෙනවා මම ඔබතුමා කිව්වට වතුර යවන්නේ නැහැ ගොවියෝ කිව්වොත් විතරයි මම වතුර යවන්නේ කියලා. ඊට පස්සේ අන්තිමටම දිස්ත්‍රික් ලේකම් කිව්වලු එහෙනම් ඔයා සියලුම යතුරු ටික ගිහලා කළුතර පොලිසියට බාර දෙන්න මම පොලිසියලව වතුර යවන්නම් කියලා. ඉංජිනේරුවා ගොවියන්ට කියලා ඕන්න දැන් පොලිසිය ලව්වා ස්පිල් ගේට්ස් අරලා වතුර යවන්න හදන්නේ කියලා. එසේ කළුතර දිස්ත්‍රික්කයේ ගොවි සංගම් 38ක නායකයෝ දිස්ත්‍රික් ලේකම් හම්බෙන්න ගියා සාකච්ඡාව විනාඩි 5යි. ගොවියෝ කිව්වේ මෙච්චරයි. අපිට ආරංචි වෙලා තියෙන ඔබතුමා පොලිසිය ලව්වා ගේට්ටුව ඇරවලා වතුර එවන්න හදනවා කියලා. හරි කමක් නැහැ ඒක කරන්න. අපි කුඹුරු කොටන්න කුඹුරට බහින්නේ නැහැ. කුඹුර කොටන එකත් පොලිසිය ලව්වම කරගන්න. වපුරන එකත් පොලිසිය ලව්වම කරගන්න. වී ටිකත් පොලිසියෙන් ඉල්ල ගන්න. එච්චරයි කියලා තියෙන්නේ දිස්ත්‍රික්කම් දැනගන්න. ගොවියන් ලෙස ගොවියන්ගේ ශක්තිය පාවිච්චි කරනවා. මහජන බල. අර ශිෂ්‍යයෝ උනත් කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේ 225 ගාව කණපින්දම් ගහන්න කියලා අනේ ඕගොල්ලෝ විරුද්ධව ඡන්ද දෙන්න. මේ පනත එන ඕගොල්ලෝ විරුද්ධව ඡන්ද දෙන්න. එහෙම කරේ නැහැ. පක්ෂව ඡන්ද දෙන්නේ පක්ෂව ඡන්ද දීපල්ලා විරුද්ධව ඡන්ද දෙන්නේ විරුද්ධව ඡන්ද දීපල්ලා ඔය ලියවන්නාගේ භූත බංගලා මැද උඹලා ඕන මගුලක් කරගන්නilla අපි එළිය මේක පරද්දනවා කියලා ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු පාසල් ගුරුවරු ඔක්කොම එකතුලා පාර්ලිමේන්තුව වටලා බැරිකේඩ් කඩලා සටන් කරලා ඡන්ද විසීම කළා දැන්. ඡන්ද විසීම කරන්න හිටපු දවසේ මහා බලවේගයක් ගිහිල්ලා පාර්ලිමේන්තුව වට කරා. ඌට පක්ෂ අත උස්සලා එක එළියට එන්න එපයි කියලා හිටියා පාර්ලිමේන්තු මේ දොරගා.
සෙනඟ ගිහිලා වරිල්ලක ඡන්දෙ දීලා. ඒකෙන් තමයි නැවතුනේ. ඒ නිසා දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මේ හැම ප්‍රශ්නයක්ම මෑත් ආසන්න මාස දෙක තුනේ අපිට ආපු ප්‍රශ්න අපි ඔක්කොම විසඳගෙන තියෙන්නේ මැතිවරණවලදී නෙමෙයි. අපිට ආපු ප්‍රශ්න ඔක්කොම අපි විසඳගෙන තියෙන්නේ අපේ හයියෙන් ජනතා ව්‍යාපාරය. මහජන ව්‍යාපාරය. ඒකට අන්නේ මහජන ව්‍යාපාර දැන් තියෙන මහජන ව්‍යාපාර කියන්නේ හරි සරල ඉල්ලීම් ඉල්ලන්නේ. පඩිය වැඩි කරලා දෙන්න. පොහොර ටික දෙන්න. අහවල් පනත අකුලන්න. ඕවා තමයි දැන් මහජන ව්‍යාපාර කියලා තියෙන්නේ. හැබැයි මේ මහජන ව්‍යාපාර මීට වඩා දේශපාලනීකරණය කරන්න පුළුවන්. මේ මහජන ව්‍යාපාර එකට ඒකාබද්ධ කරන්න පුළුවන්. මේ කම්කරු ව්‍යාපාර, ගොවි ව්‍යාපාර, ශිෂ්‍ය ව්‍යාපාර මේ ඔක්කොම එකට එකතු කරන්න පුළුවන්. අපිට පුළුල් ජනතා බලයක් ගොඩනැගිල්ල ඇතුලේ තමයි 2020 ඡන්දෙදි මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුව දනගස්සලා ජනතාවගේ පාලනයට යටත් කරන්න පුළුවන්. ඒ නිසා සහෝදර සහෝදරයනි අම්මේ තාත්තේ අපි ආණ්ඩුවක් හදන්න ඕන 2024 ඔය කියන වගේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔලු සෙල්ලම් දාන ආණ්ඩුව නෙමෙයි. පාර්ලිමේන්තුවෙන් එළියේ ඇත්ත ආණ්ඩුව හදන්න ඕන. ජනතා බලය සහිත ආණ්ඩුව. ඒක හදන්න තු උත්තරයක් නැහැ. අවුරුදු 70 ගණක් කරපු එකම ආය කරා කියලා මොකක්වත් උත්තරයක් නැහැ. මහජන ව්‍යාපාරය හදන්න ඕන. මේ මට්ටමින් හරි ඔළුව බේරගෙන ඉන්නේ මහජන ව්‍යාපාරය නිසා. අර චීන පොහොර නැව ලංකාවට ගොඩ බෑවේ නැත්තේ ජාතික ශාක නිරෝධායන සේවයේ විද්‍යාඥයෝ කොන්ද කෙලින් තියාගෙන රස්සාව නැති කරනවා කියලා කියද්දි රස්සාවෙන් අයින් කරනවා කියලා කියද්දි අපිව රස්සාවෙන් අයින් කරත් ඔය නැව ලංකාවට බාන්න දෙන්නේ නැහැ කියලා හිටපුවේ. ඒ මිනිස්සුන්ගේ කොන්ද නිසා නැව හරවගෙන යන්න ඕනේ. චීනේ ලෝක බලවතෙක් විදිහට ඔච්චර බලපෑම් කරලා අන්තිමට අකුලගෙන ගියේ. කොහොමද අකුලගෙන ගියේ? පාරේ සටනක් නෙමෙයි පාරේ කවුරු සටන් කරේ නැහැ නේ නැව ගේන්න එපා කියලා. අර විද්‍යාඥයෝ 4-5 දෙනෙක් කොන්ද දෙලින් තියාගෙන ජීවිතත් අවදානමේ දාගෙන රස්සාවත් අවදානමේ දාගෙන ඒ මිනිස්සු පෙනී හිටියා මේවා විනාශ කරන්න දෙන්න බෑ කියලා. તો කොවිඩ් වසංගත වෙලාවෙ මොකද වුනේ? කොවිඩ් වසංගත වෙලා අර වෛද්‍ය විශේෂඥයෝ කොවිඩ් විශේෂඥ කමිටුවෙන් ඉල්ලාසු. එහෙනම් තමුසෙලම කරගන්නවා කියන ඉල්ලාසු. ඒ ඉල්ලාසීම තමයි ඒක සටන් කරපු විදිහ. දැන් අන්තිමට කොවිඩ් විශේෂඥ කමිටුවේ ඉන්නේ දේශපාලඥයෝයි හමුදා නිලධාරියෝ විතරයි. වෛද්‍යවරු කවුරුත් නැහැ. කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෝ අර වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයෝ ඔක්කොම ඉල්ලාසු. ඒ ඉල්ලාසීම තමයි ඒගොල්ලෝ ජනතාවට දුන්න සංඥා. මෙන්න මේගොල්ලෝ වැඩ කරන්නේ වෛද්‍ය විද්‍යාවෙන් කියන විදිහට නෙමෙයි මේගොල්ලෝ වෙන ගේමක් ගහන්නේ. ඒ නිසා අපි මේකෙන් අයින් වෙනවා කියන එක තමයි ඒගොල්ලෝ දුන්න සංඥා. ඒක තමයි ඒගොල්ලෝ සටන් කරපු විදිහ. මේ සටන් කරනවා කියන්නේ පාරේ ගිහිල්ලා පොලිසියට එක ගහ ගන්න එක විතරක් නෙමෙයි. හැම ක්ෂේත්‍රයකම මේ සටනක් පොරබෙදෙල්ලක් තමයි තියෙන්නේ. මේ දවස්වල කොළඹ යන නාට්‍ය උඩ. කොළඹ යන වේදිකා නාට්‍ය උඩ. වසංගතයෙන් පස්සේ පළවෙනි වතාවට වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයව ගෙන්නලා යනවා එල්ෆිස්ටන් එකේ ටවර් එකේ නාට්‍ය උඩ. ඒ නාට්‍ය වල මමත් ගිහලා 2-3ක් බැලුවා. ඒ නාට්‍ය වල තරුණ නාට්‍යකරු සටනක් කරන්නේ. ඒගොල්ලෝ මේ තියෙන යථාර්ථයට පොරබදනවා. මේවා වෙන්න දෙන්න බෑ කියලා පොරබදනවා වේදිකාව උඩ. ඒ නළුනෙලි. ඒක තමයි ඒගොල්ලෝ කරන සටන කලාශීලී. එතකොට ප්‍රශ්න තියෙන්නේ ඉතින් මහින්ද රාජපක්ෂගේ පුතාට පවා ජාතිය ආගම පැත්තක තියපන් කියලා රැප් එකක් කරලා සින්දුවක් කියන්නේ වෙන තත්ත්වයක් ගොඩනගුණනේ කලාශීලී. අර චිචිට මිනිහට පවා එහෙම කියන්න සිද්ධ වෙන එකක් සංගීත ක්ෂේත්‍රේ වුණා. එතකොට මෙන්න මේ බල ශක්ති ටික ඔක්කොම එකට එකතු කරන්නේ කොහොමද? ඒක තමයි සහෝදර සහෝදරනි අපි ඉස්සරහ තියෙන අභියෝගය. කොහොමද මේ ශක්තිය එකට එකතු කරන්නේ? මේක හරියට අර අපේ ගැමි ජනවහරේ තියෙනවා මේ අලියාගේ සයිස් එක දන්නේ නැහැ කියලා. අලියා දන්නේ නැහැ ඌ ලොකු සතෙක් කියලා. ඒ නිසා තමයි ඌ හෙන්ඩුවටයි ඇත්ගොවටයි බය වෙලා ඉන්නේ. ඌ මේ මැරෙන්න යන වෙලාවේ තමයි දැනගන්නේ ඌගේ ඇඟේ සයිස් එක හැබැයි වැඩක් නැහැ ඊට පස්සේ මැරෙනවා කියලා. එහෙම තමයි කතාව තියෙන්නේ. ජනතාවගේ හයියත් ඒ වගේ. ජනතාව අලියා වගේ. ජනතාව දන්නේ නැහැ මෙච්චර හයියක් තියෙනවා කියලා. මෙච්චර බලවත් කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි අර හෙන්ඩුවටයි අරුටයි නූටයි බය වෙලා ඉන්නේ. අපි පෙරටුගාමී සමාජ විපක්ෂයේ විදිහට මීළඟ බලයේ ජනාමන්ත්‍රණය අරගෙන ගමින් ගම යන්නේ අපේ ආණ්ඩුවක් හදලා දෙන්න අපි ඒතකොට මෙතන දිවි ලෝකෙම වන්නම් කියලා බොරු කියන්නේ නෙමෙයි. මේ තියෙන ඔක්කොම අරුබුද විසඳන්න පුළුවන් අවංක මහන්සි වෙන හොරගම් කරන්න නැති කෙනෙක් ආවොත් ඒ නිසා අපිව යවන්න කියන්නේ නෙමෙයි. අපි ආවේ ඕගොල්ලෝ ඉස්සරහා අර ජැවිපි වගේ ñම්පජන් ගාලා ඕගොල්ලෝ මෙච්චර කාල අර දෙකට දුන්නානේ අනේ අපිටත් අවුරුදු 5කට දීලා බලන්න අපි අප්සෙට් එකක් කරොත් අපේ පස්සට පයින් ගහලා එලවන්න කීක අඳුරනා කියන්නේ නෙමෙයි. බැරි නම් නිකන් ඉන්න දෙන්න එපා. ඒවා කියන්නේ නෙමෙයි අපි ඕගොල්ලෝ ඉස්සරහට ආවේ අලියට කන්නඩියක් අරන් ආවා. අලියා ඉස්සරහා කන්නඩිය පෙන්නන මෙන්න අලියා. ඒකට අපි එන්නේ. අපි ගමෙන් ගම යන තීරණය කරේ ජනතාවට පෙන්නමු කියලා ජනතාවගේ හයිය. ඒ නිසා නිවට වෙලා නියාලු වෙලා ඉන්නව වෙනුවට අපි පෙන්නමු අපේ හයිය.
ඒ හයිය පෙන්වන්න පුළුවන් මහජන ව්‍යාපාරයක් හදාගන්න. ඒක හදාගන්නදී පක්ෂ පාට ભેද වෙනින් තොරව ඕන පක්ෂයකට ඡන්දෙ දී ගන්න. ඕන පක්ෂයකට වැඩ කරන්න. ඒ දේශපාලන ලැබියාවන් ගැන අපි වෙනම කතා කරමු. මේකටමයි දෙන්න කියලා හිතාගෙන ඉන්නවද දෙන්න. කමක් නැහැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ මෙච්චර විනාශයක් වෙද්දී අපි ඒ ભેද නොසලකා එකතු වෙලා වැඩ කරන්නේ නැද්ද කියන එක ප්‍රශ්නේ. දැන් හැමදාම සටනක් වෙනකොට ආණ්ඩුව ඇතුලේ ඉන්න පක්ෂවල වෘත්ති සමිතියනේ සටන විරුද්ධ පැත්තේ. දැන් ගුරු සටනේ වුණා හදපාන් ගොඩන ඕන හිටිය අනිත් පැත්තේ. හදපාන් ගොඩන ඕන හැමදාම ඇවිල්ලා ඉතින් සටන කරන නායකයන්ට බැන මොකක් හරි ලෙඩක් ඇද ගන්නවා. ඕක තමයි මෙතෙක් කල් තිබුණු සම්ප්‍රදාය. හැබැයි දැන් කෙරවල පිටිය විදුලි බලාගාරය විකුණුවාට විරුද්ධව ඇමරිකාවට LNG ලංකාවට ගෙන්නීමේ පූර්ණ අයිතිය ඇමරිකන් සමාගමට දෙනවට විරුද්ධව හම්බන්තොට මිරිච්ච වෙල ඇමරිකාවේ තෙල් පිරි පහදුවක් හදනවට විරුද්ධව කොළඹ නගරේ තියෙන සියලු වටින ඉඩම් හිල්ටන් හෝටලේ යෝක් බිල්ඩින් එක ගෆූර් බිල්ඩින් එක සීනෝ රවන්හල වෝටර්සෙජ් හෝටලේ ග්‍රෑන්ඩ් හයට් එක තැපල් කාර්යාල ගොඩනැගිල්ල මේ ඔක්කොම ටික කුණු කොල්ලට චීනයට විකුණනවට විරුද්ධව සෙනෙන්දිවා කියලා කම්පැනියක් හදලා ඊට පස්සේ කොළඹ වරායේ දකුණු ජැටියට මෙහෙන් තියෙන අක්‍ර 13 ඉඩම කොළඹ වරායේ ගාව පර්ච් එකක්වත් ගන්න බැරි තරම් කුණු කොල්ලට අක්‍ර 13ක් චීනයට විකුණනවට විරුද්ධව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියාවට සින්නක්කරයට පවරනවට විරුද්ධව කංකසන්තුරේ වරායයි පලාලේ ගුවන්තොටුපළයි ඉන්දියාවට දෙනවට විරුද්ධව කොළඹ වරායේ බටහිර ජැටියේ ඉන්දියාවට දෙනවට විරුද්ධව මේවට දැන් වෘත්ති සමිතිය එකතු වෙලා තියෙනවා. කණිය තෙල් විදුලිය සහ වරායේ වෘත්ති සමිතිය එකතු වෙලා තියෙනවා. දැන් ඒකට අනිත් වෘත්ති සමිතියත් ඔක්කොම එකතු වුණා. කම්කරු ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් තියෙනවා. මෑත අපි දන්න ඉතිහාසය. අපි අහලා තියෙන ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලන පක්ෂ ભેද නැතුව ඔක්කොම ලැකට එකතු වෙලා තියෙනවා. කොළඹ වරාය රැක ගැනීම සඳහා උදව් කරන්න කියන්න වරාය කම්කරු නායකයෝ පිරිසක් ආවා දැන් මාසෙකට විතර කලින් අපේ කාර්යාලයට පක්ෂ කාර්යාලයට පක්ෂෙත් එක්ක කතා කරා. ඒ ආපු වෙලාවේ අපිට වරාය සිද්ධ වෙන දේවල් ගැන ගොඩක් කරුණු පැහැදිලි කරේ වරායේ පොහොට්ටුවේ සමිතියේ නායකයා. එයා අන්තිමට කිව්වා සහෝදරයා අපි ආණ්ඩුවේ ඉන්නේ. අපි දේශපාලන වශයෙන් ආණ්ඩුවත් එක්ක ඉන්නේ. හැබැයි අපේ දේශපාලන මතේ මොක වුණත් මේ වරාය කියන්නේ මහා සම්පතක්. මේක ධන නිදානයක්. මේක මිනිස්සුන්ගේ දේපල මේ අනාගත පරම්පරාවලට මේ කොළඹ වරාය ඉතුරු කරන්න. වෙන මොකුත් ඕනේ නැහැ කොළඹ වරාය ඇති මිනිස්සුන්ට කාලා බීලා ඉන්න සල්ලි ටිකක් හරිවා. ඒ නිසා මේ වරාය දැන් විනාශ කරන්න යන්නේ. එතකොට අපිට අපේ දේශපාලනේ වැඩක් නැහැ. වරාය විනාශ කරනවට විරුද්ධව අපි එකතු වෙමු. අපි එකතු වෙලා වරාය රැකගමු. ඡන්දාවට පස්සේ ගහගන්නව නම් ගහගමු. දැන් ඕගොල්ලෝ කැමතිද අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා පොහොට්ටුවේ කට්ටේ අපි කැමතියි. අපි ආවේ මේ කරන්දෙනියට ආවේ මේ 32 ගත්තට ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ මෙන්න මේක අහන්න. එන වෘත්තීය සමිති නායකයන්ගේ මට්ටමින් හිතනවා නම් අපි අපේ දේශපාලන ලැබියාවන් පැත්තකින් තියලා මේ විනාශය ඉස්සරහා අපි ඔක්කොම එකතු වෙලා මේ විනාශ විරුද්ධව සටන් කරමු කියලා මේ ගමේ අපිට ඒක කරන්න බැරිද? අපිට බැරිද මේ දේශපාලන පක්ෂපාත මේ කතා ඔක්කොම පැත්තකින් තියලා අපිට එකතු වෙලා මහජන ව්‍යාපාරයක් හදන්න බැරිද? ඒක හදාගෙන මේ තියෙන ප්‍රශ්න වලට ජනතාවගේ බලයක් පෙන්වන්න බැරිද? ඒ අතර ඡන්දයක් ආවොත් කැමැති පක්ෂ වලට කැන්වසින් යන්න කැමැති පක්ෂ වලට ඡන්ද දෙන්න. අපි හිතනවා මෙහෙම ක්‍රියාකාරීත්වයක් ඇතුලේ ඡන්ද දෙන විදිය පව වෙනස් වෙයි කියලා. ඒ නිසා ඔය ජයිපේ කියනවා වගේ ඡන්ද හිඟා කමින් ගිහිල්ලා ඡන්ද වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් වෙන්නෙත් නෑ. ඒ වෙනුවට මිනිස්සුන්ගේ පුළුල් ක්‍රියාකාරීත්වයක් කරා අපි ඒකත් වෙනස් කරා. ඒක පැත්තකින් තියමුකෝ. ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටිකට විරුද්ධව අපිට බැරිද මහජන ව්‍යාපාරයක් හදන්න? ගෙවල් වල කුස්සිය ගෑස් එක පුපුරද්දි නිවටේ වගේ බලාගෙන ඉන්න නැතුව අපිට බැරිද ගෑස් සිලින්ඩර් ටික උස්සන් යන්න වෙනද නැති ගෙදරට ජනතාව සංවිධානයද මාන වැඩක් නැහැ මේ බලන්නේ දැන් ඊට පොඩ්ඩකට කලින් අපි හිටියේ බෙන්තර ඒ ගමේ ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්න ගොඩනැගිල්ල කන්ඩෙම් කරපු එක ඉංජිනේරුවෝ කියලා දෙනවා මේක කඩාවැටෙන්න ඉඩ තියෙනවා මේකට යන්න එපා කිසි කෙනෙක් ගොඩනැගිලා කියලා ඒක ඇතුලේ තමයි පුංචි ළමයිගේ ප්‍රාථමික පන්ති පවත් අර මේ පාලම් පාරුව ගිලුණා වගේ නෙමෙයි. ඊටත් එහාගේ මහා ඛේදවාචක වෙන්න නියමිතයි බෙන්තර. දැන් අපි අරුව අඩුමහානේ තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් මෙහෙම ඉන්නවද බලාගෙන කියලා. ඔහේ ඉන්නවා. වෙන දෙයක් වෙච්ච දෙයක්. ඔය ගොඩ නැගිලා කඩා වැටලා ඔය ළමයි ගුරුවරු ඔක්කොම මැරෙන්නේ නේද? එතෙන්දිවත් ක්‍රියාකාරී වෙන්නේ නැද්ද? ඊට පස්සේ මේ ප්‍රශ්නේ අපි මොකද එහෙමනම් කියන්නේ. මේවට එකතු වෙන්න බෑ. ඒකට දේශපාලන පක්ෂ කතා නැතුව අපි එකතු වෙන්න බෑ ප්‍රශ්නවල. මහජන ව්‍යාපාරයක් කියලා කියන්නේ උඩින් එක එක කලාකරුවෝයි වෘත්තිකයෝයි අර මේ සිවිල් චරිත එකතු කරලා මාධ්‍ය හමුවක් තියලා මෙන්න මහජන ව්‍යාපාරය කියන જાති එකක් නෙමෙයි. මහජන ව්‍යාපාරය දැන් යට ඉඳලා හදන්න ඕනේ. මෙතන ඉඳලා හදන්න. අපි ඕගලන්ට ආරාධනා කරන්න ආවේ මේ ගමේ අපි හදමු මහජන ව්‍යාපාරයක ආකෘතියක් හදමු.
හැමතැනම හැදෙන ඒ જાතියව එකතු කරලා පුළුල් මහජන ව්‍යාපාරයක් හදලා. ඒක මේ පඩි ඉල්ලන්නයි පොහොර ඉල්ලන්නයි පනත් නවත්තන්නයි කියන මහජන ව්‍යාපාරයක් නෙමෙයි. ඊට එහා රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක හැපෙන. එහෙම මහජන ව්‍යාපාරයක් හදමු. පළවෙනි පියවරේදී අපි විකල්ප ආණ්ඩුවක් හදමු පාර්ලිමේන්තුවෙන් එළි. දෙවෙනි පියවරේදී අපි ඇත්ත ආණ්ඩුවකට එකපත් කරමු. මේ කියන්නේ ඔයගොල්ලන් හිතෙන්න පුළුවන් මේක කරන්න බෑ කියලා. මහජන ව්‍යාපාරයක් කොහොමද රාජ්‍ය බලය ගන්න වගේ හිතන්න පුළුවන්. දැන් තමයි එහෙම හිතෙන්නේ. දැන් එහෙම හිතන්නේ 1935 දී ලංකා සම සමාජ පක්ෂය ඇවිල්ලා කිව්වේ නෑනේ සම සමාජ ආණ්ඩුවක් හදනවා කියලා. ඒගොල්ලෝ කිව්වේ ගොවිකම් කරු ආණ්ඩුවක් හදන්න. එතකොට ලංකාවේ මිනිස්සු කිව්වේ නෑ ඒක කරන්න බෑ නේද කියලා ඇහුවේ නෑ. ලක්ෂ ගණන් මිනිස්සු ඒකට එකතු වුණා. හැබැයි ඊට අවුරුදු 85කට පස්සේ අපි ඇවිල්ලා කියන්නේ නෑ ජනතාවගේ ආණ්ඩුවක් හදමු කියලා. તો ඔයගොල්ලෝ විපිලිසර වෙනවා ඔයගොල්ලෝ සැක කරනවා එහෙම කරන්න පුළුවන්. පක්ෂ නේද ආණ්ඩුව හදන්නේ කියලා. අවුරුදු 85ක් ඇතුලේ අපේ දේශපාලන මට්ටම පල්ලෙහාට වැටෙනවා. අවුරුදු 85කට කලින් අපි ඊට වඩා ගොඩක් උඩ ඉඳලා තියෙන ජනතාව විදිහට. 1935 හිටපු ලෙවල් එකකිනුත් පල්ලෙහාට වැටෙනවා. පල්ලෙහාට වැටිච්ච එක ජනතාවගේ වැරද්ද නෙමෙයි. ඒ ඇවිල්ලා ඒ ගෙවිච්ච අවුරුදු 85 ඇතුලේ අඩුම ගානේ ආසන්න අවුරුදු 30 ඇතුලේ අපි කරපු වැරදි දේශපාලන අපි ජනතාව විමුක්ති පෙරමුණේ ඇතුලේ අපි කරපු වැරදි දේශපාලන. ඒ නිසා දැන් අපි ගමක් ගාන ගිහිල්ලා උගුරුලේරා වෙනකන් කෑ ගහන්නේ අපි හිතනවා අපි කරපු වැරද්ද අපි දැන් නිවැරදි කළ යුතුයි. ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසය හදලා පාර්ලිමේන්තුව අරක් කරමු මේක කරමු හොරකම් නොකරමු හොඳ ළමයි යවමු එහෙම නැත්නම් මෙහෙම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඔය ගම්වල තියෙන බෝසත් ළමාලපටියෝ ළමා සමාජය ආරෙමි කියලා හොඳ ළමයි ඉන්නේ එක ඒවා එහෙම එක්කට පාලන බලේ පාරද මේවා මේ හොඳ ළමයින්ට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි මේවා දේශපාලන ප්‍රශ්න 2019 දී ඔයගොල්ලෝ හිතුවා නම් මේවා ඇවිල්ලා කොන්ද පණ තියෙන මිනිහෙක්ට විසඳන්න පුළුවන් ප්‍රශ්න කියලා දැන් තේරෙනවනේ බෑ කියලා අද කිව්වා කියලා හිතාගන්න හොඳ බබාලට විසඳන්නත් බෑ මේ ප්‍රශ්න මේක හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේක ඊට එහා ගිය දේශපාලන ප්‍රශ්න. ඊට එහා ගිය ආර්ථික ප්‍රශ්න. ඒක නිසා අපි එකතු ඔයගොල්ලෝ ගෙවල් වල ගිහිල්ලා බලන්න උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ළමයි ඉන්නවනේ. අර ආණ්ඩුවෙන් දේශපාලන විද්‍යාවට බෙදපු පොතක් තියෙනවා රාජ්‍යයේ පොත. ඒ පොතේ ලියලා තියෙනවා පටන් ගන්න තැනම සියලු බලයේ උල්පත ජනතාවයි කියලා. හැබැයි ඒක ඇත්තද? සියලු බලයේ උල්පත ජනතාව. නැත්තම් ජනතාව සියලු බලයේ විඳිතයි. ජනතාව සියලු බලයන්ගේ බහුජාතික සමාගම් වල කිරිපිටි කොම්පැනි කාරයන්ගේ හාල් මෝල් කාරයන්ගේ සීනි ආනයන කරුවන්ගේ දේශපාලඥයන්ගේ තක්කඩින්ගේ හොරුන්ගේ මැරයන්ගේ පාතාලයන්ගේ අන්තිමට මේ හන්දියේ ඉන්න පොලිස් කාර්යාලයේ ඉඳලා ඔක්කොම බලයන්ගේ වින්දිතයයි ඔක්කොගෙම පීඩාවටපත් වෙලා ඔළුව නමාගෙන ඉන්න මිනිහට අන්තිමට ජනතාව කියනවා ඇත්ත පොතේ තියෙන එකද මහ පොළවේ තියෙන එකද ඇත්ත මහ පොළවේ තියෙන එක තමයි හැබැයි පොතේ තියෙන එක වැරදිද නෑ පොතේ තියෙන එක හරියි සියලු බලය උල්පත ජනතාව තමයි. ඔය ආදී ඔක්කොම යවලා තියෙන ජනතාව තමයි. ඒගොල්ලන්ට බලය දීලා තියෙන ජනතාව තමයි. ඔය පාර්ලිමේන්තුවේ ජනාධිපතිලා ඔක්කොටම බලය දීලා තියෙන ජනාධිපතිලා තමයි. ජනතාව දීලා තියෙන්නේ. ජනාධිපතිට කියන්න බෑ මම ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලලා මට කාබරි ගොවිය තන කරන්න පුළුවන් කියලා ජනාධිපතිට කියන්න බෑ. ගොවියෝ තමයි ජනාධිපතිව වෙලා තියෙන්නේ. ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලලා පොහොර ප්‍රතිපත්ති කන පිට හරවන්න පුළුවන් ගොවියා. ඒක තමයි දැන් මේ කරේ. ජනාධිපති කී කියන්නේ මම ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලලා කියලා ගොවියෝ ජනාධිපතිගේ බෙල්ල අල්ලලා බෙල්ල කරකවලා මම හිතන්නේ. දැන් යාල් කන්නට ගේන්නේ පොහොර එනිසා මෙතන ජනතාව සතු ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය පාවිච්චි කරන්න. ඒක කරමු. මේ මහජන ව්‍යාපාරය හදමු. අපිට උත්තරයක් තියෙන එතන විතර. මේක ඇවිල්ලා අපි නිකන් ඇවිල්ලා මොකක් හරි න්‍යායක් කියනකොට හොඳට කල්පනා කරලා පස්සේ ඔච්චරයි උත්තරේ තියෙන්නේ. පළවෙනි වටේදී හරි අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ආපසු හරවන එක පැත්තකින් තියමු. අඩුම ගානේ එන ඕන පාලනයකට අභියෝග කළ හැකි පුළුල් මහජන බලයක් හදමු. ඒ පුළුල් මහජන බලය හැදීම සඳහා ආරම්භය ගමෙන් ගමු. කොහේ හරි කවුරු හරි හදනකම් බලන් ඉන්න ඕනේ අපි ගමෙන් ගමු. අපි මෙතන හදමු. මෙතන අපි ජනබල සභාවක් හදමු. ඒක අපි අනිත් ගම්වල හැදෙන ඒවත් එක්ක ඒකාබද්ධ කරමු. ඒ ඒකාබද්ධතාවය ඇතුලේ පුළුල් මහජන ව්‍යාපාරය හදමු. අන්න ඒ දේ කරලා ඒක හරහා ඒ මහජන බලය හරහා අපි මේ අත්විඳින්න ඉන්න අරුබුදයට, දරිද්‍රතාවයට, නුගත්කමට, මේ අවමානයට මේවට දෙතදී. අවුරුදු 70 ගණන් තිස්සේ කරපු මෝඩකම් වලට යන්න කියලා අපි අපේ දරුවුණුපුරු පරම්පරාව වෙනුවෙන් අලුත් ලෝකයක් හදමු. ඒකට එකතු. අලුත් ලෝකයක් හදන එක පැත්තකින් තිබ්බොත් එහෙම අදුම ගානේ බෝංචි වොද්දක් කිරට හදලා බිත්තරයක් බුල්සයි කරගෙන බත් එකක් කන්නත් දැන් නම් මහජන ව්‍යාපාරයක් නැතුව බෑ. මම දැක්කා සමාජ ජාල මාධ්‍යවල විහිළුවක් දාලා තියෙනවා ශනිදා වාසනාවක් ඇතිවෙනොත් මොකද කරන්නේ? කියලා තියෙන බෝංචි කිරට උයලා ගෝවා තෙල් දාලා චිකන් කෑල්ලක් එක්ක බත් එකක් කනවා කියලා. දැන් ඇත්තටම හිතන්නේ ඉතින් ශනිදා වාසනාවක් ඇදෙන්නේ නැහැ ඔය වැඩේ කරන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි තවදුරටත් මේක ඉස්සරහ එහෙම ඉන්නවා. ඒ කියන්නේ බෝංචි 250ක් ගන්න ගියාම කුණු හරපෙන් බන්නේ. ගෑස් පොලෙමේ ඉන්න ගමන් පාලකයන්ට හෙන වදින්න කියලා ඉල්ලනවා. සීනි පොලෙමේ ඉන්න ගමන්
මේ සාප කරනවා. බිත්තිය ඔළුවේ ගහ ගන්නවා. අනේ අපි කරපු ගොංකම. ඌවා කරලා හරියන්නේ නැහැ. එහෙම බැන තැන් වල හන්දි වල බැන හිටියා කියලා මුකුත් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක ආණ්ඩුවට අදහසක් තියෙනවා. ආණ්ඩුව කට්ටිය කියනවා බය වෙන්න දෙයක් නැහැ විරෝධයක් තියෙනවා තමයි. ඔය අපිට දේශපාලන සංවාදවලදී ටීවී එකේදී හම්බුණා. ආණ්ඩුවේ නායකයෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ හරිම ආත්ම විශ්වාසයෙන් ඉන්නේ. ඒගොල්ලෝ කියන්නේ අවුලක් නැහැ. ලොකු විරෝධයක් තියෙනවා තමයි මිනිස්සු පස්පටන් වෙයි බනිනවා. ඒ වුණාට ඒක දේශපාලන වශයෙන් සංවිධානය වෙලා නැහැ. ඒ නිසා මුකුත් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියන එක ඇත්ත. ඒ නිසා නිකන් හන්දි ගානේ බැන ඉන්නේ නැතුව මේක දේශපාලන වශයෙන් සංවිධානය කරනවා. ඒක කරන්න ඕනේ මහජන වියම. ඒකට දේශපාලන පක්ෂයක් විදියට පෙරටුගාමී සමාජයේ පක්ෂයට අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. ඒකට යටිතල පහසුකම් සපයන්න, ඒක ආරම්භ කරන්න, ඒකට සමාරම්භකත්වයේ සපයන්න, ඒක වෙනුවෙන් දරදී යකින වැඩේ අපි කරන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ඒ අලුත් පියවර ගමු. ඒ වෙනස් පියවර ගමු. ඒ වෙනස් දේ කරන්න ඔබට ශක්තිය, ධෛර්යය සහ ප්‍රඥාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඒක දැනටමත් ඇති. ඒ තියෙන එක අවදි කරගන්න ඔබට හැකියාව ලැබෙන්න ඔබේ විචාර බුද්ධිය අවදි කරන්න කියලා ආරාධනා කරමින් අවසන් කරනවා. ඔබට ස්තුතියි.